අදත් අපේ තේම්ස් විහාරය මගින් පවත්වන සිකුරාදා දිනේ සූත්‍ර පිළිබඳව කරන සාකච්ඡා වැඩසටහන ආරම්භ කරන්නේ. අපි ගිය සතියේ කතා කළා ආනාපාන සති සූත්‍රය පිළිබඳව. ඒකෙදී කොහොමද සිහිය පිහිටුවා ගනිමින් නැත්තම් in and out breathing එකේ යෙදෙමින් කොහොමද කිසියම් අරමුණක් විශේෂයෙන්ම කාය සංකාරය කියන අරමුණ අරගෙන ඒ තුල හැසිරෙන්නේ කොහොමද කියන එක කතා කළා. මීට කලිනුත් මම මතක් කළා මේ කාය සංකාරය කියන එක හුස්ම කියන එක යටතේ සාකච්ඡා කරන්නේ එක්තරා උදාහරණයක් හැටියට, ඒක ආදර්ශයක් හැටියට අරගෙන අනික් සියලුම දේවල් පිළිබඳවත් වේදනා මේ කායानुපස්සනාව වගේ විදිහටම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනිකුත් අනුපස්සනාවනොත් ඒ විදිහටම කළ යුතුයි කියන ආදර්ශය දෙන්නයි කාය සංකාරය කියන එක උදාහරණයට ගත්තේ. ඒ නිසා ඒක හැම විටම අපි මතක් කරගන්න ඕනේ. ඒක ආදර්ශයට ගැනීමකුයි සිද්ධ වෙන්නේ. ඒ ආදර්ශයට ගැනීම සමග එතනම වැදගත්කමක් තියෙනවා. ආනාපාන සති කියන එක වර්තමානයේ ඉඳීම, වර්තමානයේ ජීවත් වීම කියන එක පුහුණු කරන්න, අභ්‍යාස කරන්න යොදා ගන්න මෙවලමක් හැටියට තමයි යොදාගන්නේ. එතකොට ආනාපාන සති කියන එක වර්තමානයේ ඉඳීම සඳහා භාවිතා කරන එක්තරා ආධාරකයක්. එතකොට වර්තමානයේ හිඳිමින් කවර හෝ අරමුණක් අරගෙන ඒ අරමුණෙහි හැසිරීම, ඒ අරමුණ සම්බන්ධයෙන් ධ්‍යාන වැඩිමයි එතෙන්දී සිද්ධ වෙන්නේ. එතකොට සිද්ධ වෙන දේ තමයි මනසේ සිත වැඩිම කියන එක. සිත වඩනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ධ්‍යාන කිරීම කියන එක. ධ්‍යාන කියන්නේ ජහයි ධ්‍යාන කියන එකේ තේරුම වඩනවා කියන එක, මෙහෙවනවා, සංවිධානය කරනවා, සලසුමක් ඔස්සේ මෙහෙවෙනවා කියන එක තමයි ධ්‍යාන කියන එකේ අදහස වෙන්නේ. එතකොට කවර හෝ ගන්න අරමුණක්, අපි අරමුණට කියන ඔබ්ජෙක්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ, භාවිතා කරන ඔබ්ජෙක්ට් කියන එක අරමුණ, ආරම්මණය. ඒක ඕන එකක් වෙන්න පුළුවන්. ඒ ගන්න එක කුසල වීම, මේ ධර්ම මාර්ගයේදී ඒක කුසල වීම අත්‍යවශ්‍යයි. එතකොට ඒ කුසල ආරම්මණයක්, හෝල්සම් ඔබ්ජෙක්ට් එකක්, කුසල ආරම්මණයක් අරගෙන ඒ ඔස්සේ හිත වැඩිම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ඒක මූලික කරගෙන කොයි විදිහටද හිත හසුරුවන්නේ කියන එක තමයි අපි කලින් දවසේ කතා කළේ. ඒ විවිධාකාරයෙන් ඒක කොහොමද දිගින් දිගට සිද්ධ වෙන්නේ කියලා. අපි ඒ ටික සාකච්ඡා කරලා දැන් ඊළඟට ආනාපාන සති සූත්‍රයේ ඊළඟ කොටස තමයි මේ සප්ත බොජ්ජංග කියන ඒවා. එතකොට 7 factors for awakening. එතකොට මේක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. access to insight index එකට ගිහිල්ලා ඒකේ ආනාපාන සති සූත්‍රය තෝරගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. එතකොට මේක තානිස්සර හඳුරන්ගේ ට්‍රාන්ස්ලේෂන් එක තමයි අපි භාවිතා කළේ. තවත් ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා බෝධි හඳුරන්ගේ. නමුත් අපි දැන් භාවිතා කළේ තානිස්සර හඳුරන්ගේ ට්‍රාන්ස්ලේෂන් එක. ඒක කැමති කෙනෙක් නැවත අරගෙන අපහු පරිශීලනය කරලා බලන එක හොඳයි, කියවලා බලන එක හොඳයි. access to insight index එකේ කායගත සති සූත්‍රය, ආනාපාන සති සූත්‍රය කියන සූත්‍රය තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකේ අද දවසේ අපි කරන්න තියෙන එතකොට
the 7 factors for awakening එහෙම නැත්නම් සප්ත බොජ්ජංග සප්ත කියන්නේ 7 බොජ්ජංග කියන එක සංදි වීමක් වචන දෙකේ තියෙන්නේ බෝධි අංග කියන එක තමයි බොජ්ජංග කියලා භාවිතා කරන්නේ බෝධි අංග අවබෝධයේ ලක්ෂණ එබඳු අවබෝධයේ ලක්ෂණ 7ක් පිළිබඳව සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා තවත් තැන්වලත් සඳහන් වෙනවා දැන් ඔය මහා කස්සපත් තේර බොජ්ජංග මහා මොග්ගල්ලාන තේර බොජ්ජංග කියන සූත්‍රවලත් මහා චුන්දත් තේර බොජ්ජංග කියන ඒ සූත්‍රයේත් ඒ සූත්‍ර තුනේම බෝධ්‍යංග බොජ්ජංග පිළිබඳව සඳහන් වෙනවා තවත් බොහෝ තැන්වල බොජ්ජංග ධර්ම පිළිබඳව සඳහන් වෙනවා මොකද ඉතාමත්ම වැදගත් ඉදිරිපත් කිරීමක් බුදුදහමේ තියෙන බොජ්ජංග කියන එක මොකද අපි සියලු දෙනාම බෝධිය අවබෝධය කරානේ ළඟා වෙන්න උත්සාහ කරන්නේ එතකොට ඒ බෝධිය අවබෝධය කියන එක ඒ தત્ත්වය කරා යන්න නම් මේ අංග 7 අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට මේ බොජ්ජංග ධර්ම 7 අදාළ වෙනවා අයිති වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම විමුක්ති මාර්ගයේ අවබෝධ කරගැනීමේ මාර්ගයේ ජීවිතාවබෝධය ලැබීමේ යථාර්ථය අවබෝධ කර ගැනීම කියන මේ විවිධ විදිහට අපි හඳුන්වන සත්‍ය අවබෝධය යථාභූත ඥාන දර්ශනය යථාර්ථය දැකීම එහෙම නැත්නම් අවබෝධයට පත්වීම නිවන් දැකීම විමුක්තිය ලැබීම මේ විවිධ විදිහට අපි හඳුන්වන අවබෝධය කියන එක ලබා ගන්නට හඳුනා ගන්නට මේ අනිවාර්යෙන්ම බොජ්ජංග ධර්ම අදාළ වෙනවා බෝධිඅංග තියෙන්නටම ඕනේ. එතකොට ඒ 7 ගැන තමයි දැන් මේ ආනාපාන සති සූත්‍රයේ අවසාන කොටසදී කතා කරන්නේ. And how are the 4 frames of preference developed and pursued so as to bring the 7 factors for awakening to their culmination? එතකොට අපි ඉස්සෙල්ලා 4 frames කතා කළා කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන 4 කතා කළා 4 frames of preference කියන ඒවා developed pursued එතකොට ඒවා සංවර්ධනය කරලා දියුණු කරලා ඉදිරියටත් පවත්වාගෙන යද්දී so as to bring the 7 factors for awakening to their culmination ඒ ටික කරනකොට ඒ අර අපි සඳහන් කළානේ කායානුපස්සනාව පදනම් කරගෙන ඒකේ කියා දීපු විදිහටම ඒකම භාවිතා කරලා වේදනානුපස්සනාවත් ඒ වගේම චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් කළ යුතුයි කියලා එදා අපි කතා කළා අවසානයේදී ඒක එහෙම පැහැදිලි කළා. එතකොට ඒ විදිහේ කරන තැනත්තා කරන කෙනා යෝගාවචරයා so as to bring the 7 factors එතකොට එයා සමීප වෙනවා එයාට අදාළ වෙනවා ගැලපෙනවා මේ 7 factors for awakening to their culmination එතකොට මේ සප්ත බොජ්ජංග පිළිබඳව ඇති වෙන අවබෝධය එයාට අදාළ වෙනවා එතකොට එහෙම අදාළ වීම තුලින් ඒක දියුණු වෙලා ඒක කල්මිනේෂන් එහෙම නැත්නම් මස්තක ප්‍රාප්තිය ඌට ප්‍රාප්තිය කියන වචන අපි ඒකට යොදන්න පුළුවන් දෙයක් කල්මිනේෂන් කියන එකට කූට ප්‍රාප්තිය කූට කියන්නේ ඉහළම තත්ත්වයට කියන එකනේ එහෙම නැත්නම් මස්තක ප්‍රාප්තිය මස්තක කියන්නේ ඉහළ උසස් කියන එක හිසට නගා ගැනීම එහෙම නැත්නම් ඉහළටම තත්ත්වයටපත් වීම මුදුනටම නැගීම කියන එක තමයි මස්තක ප්‍රාප්තිය කූට ප්‍රාප්තිය කියන අර්ථයෙන් ගන්න. ඒතකොට කල්මිනේෂන් කියලා කියන්නේ එහි ඉහළම තත්වයට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා මේ 7 factors සම්බන්ධයෙන් නුත් බොජ්ජංග ධර්ම සම්බන්ධයෙන් නුත් අර විදිහට ආනාපාන සතිය වඩපු පුරුදු පුහුණු කරපු තැනත්තාට. ඒක පළවෙනි එක
on whatever occasion the monk remains focused on the body in and out itself. එතකොට on whatever occasion කවර හෝ අවස්ථාවක වුණත් the monk remains focused on the body in and out body in and of itself. ශරීරය පිළිබඳව කායගත සතිය අපි වඩිනවා වගේම ardent, alert and mindful ආතාපි සම්ප්‍රජානෝ සතිමා කිව්ව විදිහට කෙලෙස් තවන වීරයෙන් යුතුව ඒ වගේම සාවධානව සිහි ඇතිව mindful සිහිය වඩමින් සිහි ඇතිව එතකොට ආතාපි සම්ප්‍රජානෝ සතිමා කෙලෙස් තවන වීරයෙන් යුතුව හඳුනා ගැනීමේ ඕනෑකමකින් යුක්තව සිහි එළවාගෙන putting aside greed and distress අභිජ්ජාව හා දෝමනස්සය putting aside ඒක දුරු කරමින් with reference to the world on that ලෝකේ නැත්තං රූප වේදනා සංඥා සංකාර කියන මේ ලෝකේ දහමේ කතා කරන්නේ රූප වේදනා සංඥා සංකාර වලට තමයි ලෝකේ කියන වචනෙන් කතා කරන්නේ. එතකොට ඒ අවිජ්ජා දෝමනස්සේ දුරු කරමින් මේ ලෝකයේ තුල විනය්‍ය ලෝකෙහි හැසිරෙනවා. එහෙම නැත්නම් ලෝකය හඳුනා ගැනීමේ ක්‍රියාවලියෙහි යෙදෙනවා. On that occasion his mindfulness is steady and without lapse. එතකොට ඒ අවස්ථාව වෙනකොට on that occasion his mindfulness is steady and without lapse. මනස ස්ථාවර භාවයට ශක්තිමත් භාවයට ස්ථිර තත්වයකට හා නොසැලෙන තත්වයකට පත් වෙනවා. without lapse කියලා කියන්නේ එතකොට නොසැලෙන අර මඩේ හිටපු ඉන්නක් වගේ වැනෙනවා කියලා අපි කියන්නේ එහෙම නොවන තත්වයකට පත් වෙන්න මේ සාවධාන බව මේ අවබෝධය එයාගේ ස්ථාවර වෙනවා නොසැලෙන තත්වයකට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. When his mindfulness is steady and without lapse, then mindfulness as a factor for awakening becomes aroused. එතකොට එබඳු අවස්ථාවකට ආවහම mindfulness as a factor එතකොට බෝධි factor for awakening බෝධි අංගයක් හැටියට mindfulness එක ඒ කියන්නේ සතිය. එතකොට පළවෙනි එක සති සම්බොජ්ජංගේනේ. එතකොට සති සම්බොජ්ජංගේ වැඩෙන්න සුදුස්සෙක් බවට පත් වෙනවා becomes aroused. එතකොට factor for awakening. Then mindfulness as a factor for awakening becomes aroused. එතකොට සතිය කියන සාධකය කාරණය බොජ්ජංගය මේ බොජ්ජංගයක් හැටියට මතුවෙන්න ක්‍රියාත්මක වෙන්න ඉහළට එසවීමට ඒක උදව් වෙනවා හේතු වෙනවා. He develops it. ඔහු ඒක දියුණු කරනවා. And for him it goes to the culmination of its development. So එසේ එහිම යෙදෙනකොට ඒකම භාවිතා කරනකොටම ඒක අභ්‍යාස කරනකොට එහි කුට ප්‍රාප්තිය එහෙම නැත්නම් එහි මුදුන් පෙත්තටම නගින්න ඉහළම තත්වයට පත් වෙන්න හැකියාව සුදුසුකම ලැබෙනවා. එතකොට මෙතෙන්දී බෝධි අංගයක් හැටියට තිබිය යුතු මූලිකම කාරණයක් හැටියට සති සම්බොජ්ජංගෝ බෝධි අංගයක් හැටියට factor for awakening කියන එක. අතර බෝධි අංගයක් හැටියට mindfulness කියන එක සතිය කියන එක භාවිතා කරනවා කියලා කියන්නේ. එතකොට අපි ඒ සඳහා තමයි දැන් මේ කලින් දිගින් දිගටම ආනාපාන සූත්‍රයේ තුලදී පැහැදිලි කළේ සතිය පිහිටුවා ගැනීම. එහෙම නැත්නම් සති සම්ප්‍රජඤ්ඤය එහෙම නැත්නම් සාවධානව alert කියන අර්ථය. සාවධානව ඉඳීම. ඒ කියන්නේ හඳුනා ගන්න ලෑස්ති පිට එතකොට ඒක හඳුනා ගන්නවා කොහොමද මේ සම්ප්‍රජාන කියන අර්ථයට එන්නේ
සතිය කියන්නේ සාවධාන බව. ඒ කියන්නේ වර්තමානයේ රැඳී සිටමින් එළඹෙන කාර්යෙහි එළඹෙන සිද්ධියෙහි ඒක වස්තුවක් වෙන්න පුළුවන්, සත්වයක් වෙන්න පුළුවන්, සිද්ධියක් වෙන්න පුළුවන්, ධර්ම කාරණයක් වෙන්න පුළුවන්, ධර්මයක් වෙන්න පුළුවන්, ඕනම දෙයක්. ඒ දේ කවර දෙයක් වුණත් එහි ඒ පිළිබඳව සාවධානවත් බව. එතකොට මේ ධර්ම කියන එක ඕනම වෙලාවක ඊළඟ එකේදී පැහැදිලි කරන්නම්. ඒක අපි ගන්න එක ඕනම දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපි ගන්න සිද්ධිය කවර දෙයක් වුණත් ඒ ගන්න දේ පිළිබඳව දැන් අපි කියමුකෝ අපි ආහාර ගන්නවා කියලා, එහෙම නැත්නම් ඇඳුමක් අඳිනවා කියලා, වෙන ඕනම දෙයක් මේ ඕනම දෙයක් පිළිබඳව සිහියෙන් යුක්ත බව. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම ආහාර ගන්නකොට තමන්ගේ තියෙන රෝගී තත්ත්වයක්, ඩයබටික් හරි, කොලෙස්ටරෝල් ප්‍රමාණය හරි, වෙනත් අසනීප තත්ත්වයක් ශරීරයේ තියෙනවා නම් ඒකට හිත භෝජනේ, හිත ආහාරය මොකද්ද? දැන් අපි කියනනේ හිත මිත කියලා. ඒ ගැළපෙන ආහාරය මොකද්ද? ඒ ආහාරය ගන්නකොට ඒ ආහාරයේ මාත්‍රාව කොතනද? දැන් සමහර විට තමන් කැමති නම් ආසනම් යම් ආහාරයක් භාවිතා කරන්නත් පුළුවන්. අපි කියමු දැන් කෑම ගන්නකොට තමන්ට ඩයබටික් තිබුණත් හුඟක් ඉඳලා හිටලා හම්බ වෙන හෝ තමන් හුඟක් ආසම කැමතිම වර්ගයක්, රස කැවිල්ලක් මොකක් හරි හම්බුණා කියලා. ඒකෙන් ටිකක් යම් ප්‍රමාණයක් කන්නත් පුළුවන්. නොකාම ඉන්නත් ඕනේ නැහැ. නමුත් එතෙන්දී අපි ප්‍රමාණය දැනගන්න ඕනේ. දැන් ඒක තමන් ආසයි, තමන්ට ඉඳලා හිටලා හම්බුනේ, කලාතුරකින් හම්බුනේ, තමන් කැමති ඉස්සර කාලේ නිතර බොහොම ආසාවෙන් කාපු කෑමක් කියමුකෝ. නමුත් ඒකේ අපි ප්‍රමාණය දැනගන්න ඕනේ. එතකොට ඒකෙන් පොඩ්ඩක් රස බැලුවට කමක් නැහැ. නමුත් මහා ගොඩක් ඒකෙන් කන්න ගියොත් එහෙම අපිට අර අපේ රෝගී තත්ත්වයට අහිතකර වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි දැන් මෙන්න මේ ප්‍රමාණය දැන ගැනීම, හිත අහිත බවයි, ඒ වගේම ප්‍රමාණය, භෝජන මිච මත්ඤ්ඤුන් කියලා කිව්වානේ, භෝජනෙහි මාත්‍රාව දැනීම කියලා. මේ දහමේ ඔක්කොම කියා දීලා තියෙනවා ඊට බුදුරජාණන් වහන්සේ. එතකොට මාත්‍රාව දැනගන්න ඕනේ. මාත්‍රාව කියලා කියන්නේ ඩෝස් එක. ඒ කියන්නේ ප්‍රමාණය. එතකොට අපි දැනගන්න ඕනේ මේක මට අහිතකර නම් අහිතකර කෑම කන ප්‍රමාණය දැනගන්න ඕනේ. අහිතකර එක ඕනවට වැඩිය ගත්තොත් එහෙම අපිට හුඟක් කරදරයටපත් වෙනවා. එතකොට මේ විදිහට යම් දේවල් හසුරවද්දී ඒවා පිළිබඳව සාවධානව සැලකිල්ලෙන් හඳුනා ගැනීමකින් යුක්තව අපට ඉන්න පුළුවන්කම. දැන් අපි ඇඳුමක් අඳිද්දී හදිස්සිය ඇඳගෙන අපි ඒකේ කන පිට ඇඳොත් එහෙම බැරි වෙලා හරි අපිට මහ ලොකු අවුලක් කරදරයක් වෙනවනේ. එතකොට මෙහෙම පාවිච්චි කරන ඕනෑම දෙයක්. ඒතර ඒ කරන ඕනෑම දෙයක් අපි ආහාර ගනිද්දී, ඇඳුම් පැළඳුම් භාවිතා කරද්දී මේ ඒක කොතෙන්ටද මේ භාවිතා කරන්න කියලා. දැන් අපි අර පැරණි සාහිත්‍ය කවියක් තියෙනවනේ, මේ කාව්‍යශේඛරේ, හිමි දැකුමට ලොලා අඟනක් යුව එකලා පිනිමෙවුල කරලා දිව්වා කර නිතඹ බැඳලා කියලා අපේ පැරණි කවියක තියෙනවා. ඒ කියන්නේ හදිසියලා කාන්තාව ඉනට අඳින්න තියෙන මණිමේකලාව කරේ දාගෙන කරට දාන්න තියෙන මාලේ ඉනට බැඳගෙන දිව්වා කියලා අපේ කාව්‍යශේඛරේ තියෙන කවිය. එතකොට මෙහෙම දැන් එසී කල්පනා හදිසියලා කලබල වෙලානේ. එතකොට මෙහෙම මේ අපි ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කවර හදිස්සියකදී කළත්, එහෙම නැත්නම් කවර අවස්ථාවකදී භාවිතා කළත්, කොයි විදිහට භාවිතා කළත් ඒක පිළිබඳව සාවධාන බවක් තිබීම. ඒක හදිස්සියට වුණත් සාවධාන බව ගිලිහෙන්න හොඳ නැහැ. ඒතර ඒ තමයි හානියක් පාඩුවක් වෙන්න පුළුවන් නේ. ඒතර ඒ නිසා සතියේ පිහිටවීම කියන එක, සීකල්පනාවෙන් යුක්ත වීම කියන එක එළමෙන ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අදාළ දෙයක්. අපි පාරේ ගමන් කරනකොට පාරේ සංඥා පුවරුවේ තියෙන දේව මාර්ග සංඥා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනනේ හොඳට.
එතකොට ඒ පාරේ යන බව තමන්ගේ මතකේ තියෙන්න ඕන. තව කෙනෙක්ගේ කතා කරගෙන යනවා වෙන්න පුළුවන්. වෙන දෙයක් හිතමින් යනවා වෙන්න පුළුවන්. ඒ මොනවා කරමින් ගියත් අර මාර්ග සංඥා පිළිබඳව ඇලර්ට් වෙන්න ඕනනේ. අන්නේ විදිහටම ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ජීවිතයේ ගෙදර දොරේදීත් මගතොටේදීත් සේවාස්ථානයේදීත් ඥාතීන් හිතවතුන් සමගත් කවුරු හරි කතා බහ කරද්දිත් හැම තැනකදීම සිහි කල්පනාවෙන් යුක්ත බව තියෙන්න ඕන කියන එක තමයි තියෙන්නේ. මේක එතකොට බෝධිඅංගයක් හැටියට අවබෝධය. දැන් අවබෝධය කිව්වහම අපි මතක් කරගන්න ඕන මේක නිර්වාණ අවබෝධයේ අවසානයේදී අපි ලබන අල්ටිමේට් ට්‍රුත් එකක් හැටියටනේ අපි තියාගෙන ඉන්නේ නිර්වාණ අවබෝධයේ විමුක්තිය කියන එක. එතකොට ඒකට සූදානම් වෙන තැනැත්තා බෝධිසත්වයෙක් ඒ සඳහා සූදානම් වෙන අවබෝධයේහි මාර්ගයෙහි ගමන් කරන තැනැත්තා හැම විටම ඊට සුදුස්සෙක් බවට පත්වෙන්නේ තමන්ට එළඹෙන තමන්ට අදාළ වෙන හැම තැනකදීම ඒ සඳහා යහුසුළු වෙලා ඒ සඳහා සාවධාන වෙන්න පුළුවන්කම අභ්‍යාස කිරීමෙන්. ඒතර ඒ නිසා ඒක කොතනකවත් ගිලිහෙන්න බෑ. මං හිතුවේ නෑ මට බැරි වුණා. මං එච්චර හිතුවේ නෑ. එච්චර දුරට හිතුවේ නෑ. මං ඒ වෙලේ ගණන් ගත්තේ නෑ. ඔය එක සාධකයක්වත් කියන්න හැකියාවක් නෑ. ඒතර ඒ නිසා මං ඒක එච්චර හිතන්න නැතුව කිව්වේ. මං එච්චර දුරට හිතුවේ නෑ. මං ඒ වෙලාවේ ඒක ගණන් ගත්තේ නෑ. මේ එක සාධකයක්වත් අපිට කියන්න බෑ. ඒ කියන එකක්වත් නිදහසට කරුණු බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් කරන කාර්ය සම්බන්ධයෙන් තමන්ගේ ක්‍රියාව හා තීරණය ඩිසිෂන් එක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීම ගන්න වෙනවා. responsibility and the accountability. එතකොට මේ දෙකම පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා කරන ඕනෑම දෙයක් සම්බන්ධයෙන්ම. ඒක එහෙම උනේ නැත්තම් එහෙම අන්න සතිය ගිලිහිලා ගිහිල්ලා සිහිය සතිපට්ඨානය සිහිය පිහිටුවීමේදී අසාර්ථක වෙලා කියන එකයි ඒකේ තේරුම. ඒ නිසා මේක හරිම වැදගත්ම කාරණයක් මේ අපි කතා කරන ඒවා ටික. මොකද ඒක අපේ ජීවිතේ ඕනෑම තැනක ස්පර්ශ වෙන කාරණයක් ඒක. කොතෙන්දිද ඒක ගිලිහෙන්නේ කියන එක අපිට කියන්න බෑ. ඒකට වග කියන්න වෙනවා අපිට. ඒක සම්බන්ධව වගකීම අපි දරන්න වෙනවා හැම වෙලේම. ඒ නිසා ඒක පුරුදු පුහුණු කළ යුතුයි. අභ්‍යාස කරපු දෙයක්, පුරුදු පුහුණු කරපු දෙයක්. ඒ නිසා තමයි ඒක නිතරම ඩෙවලොප් කරන්න ඕන කියලා කියන්නේ. එතකොට ඒක ඩෙවලොප්මන්ට් එක කල්පිනේට් කරන්න ඒ දියුණු කිරීම ඉහළම මට්ටමට ගේන්න ඕනේ. දැන් මුලින්ම මේක පුහුණු වෙද්දී අභ්‍යාස කරද්දී ඒක යම් සරල මට්ටමක තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක දියුණු කරලා අභ්‍යාස කරලා ඉහළම මට්ටමකට පත් වෙන තත්ත්වයට ගේන්න ඕන කියලා. එතකොට දෙවෙනි එක කතා කරනවා remaining mindful in this way. මේ විදිහට මේ mindful වීම, සති සම්ප්‍රජඤ්ඤය, සතියේ පිහිටවීම, සිහිය පිහිටවීම කියන එක අපි එහි යෙදෙද්දී he examines, analyzes and comes to a comprehension of that quality with discernment. එතකොට මෙහෙම සිහිය පිහිටුවාගෙන ඉන්නදී එයාට පරීක්ෂා කරන්න පුළුවන්කම දැන් සිහිය පිහිටුවාගෙන ඉන්න නිසා තමාට අදාළ වෙන ප්‍රස්තුත වෙන තමන්ට අභිමුඛ වෙන අර අපි දැන් සිහිය පිහිටුවා ගන්නකොට කියවනේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. එතකොට ඒක අපි පැහැදිලි කළා මේ එළඹ සිටි කාර්යෙහි කියලා. පරිමුඛං සතින් කියලා කියන්නේ යෝගාවචරයා භාවනා කරන තැනත්තා භාවනා කරනවා කියලා වෙනම ඉඳගත් තැනකදී කාමරයකදී හිස් ස්ථානකදී පමණක් නෙමෙයි. මේ ඕනෑම තැනකදී. එතකොට එයා හැංගිලා එහෙම නැත්නම් කාමරයක වෙනම සූදානම් වෙලා භාවනා කරන්නේ අභ්‍යාසයක් පුරුදු පුහුණු කිරීමේ අවස්ථාවක් හැටියට. මෙතකොට භාවනාව කියන එක මේ අභ්‍යාසය කියන එක අපි කාමරයක නැත්නම් පොය දවසේ එහෙම නැත්නම් සිල්ගත් අවස්ථාවක වෙනම කරන එකක් පමණක් නෙමෙයි. ඒ කරන පුහුණුව හැම අවස්ථාවකටම භාවිතා වෙන්නට ඕනේ. හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා ගැනීමෙන් යුක්තවයි හැම විටම ඉන්න ඕනේ. ඒතකොට ඒ
සිහියෙන් ඉන්න නිසා තමයි පුළුවන්කම ලැබෙන්නේ එක්සැමින් කරන්න, පරීක්ෂාකාරී වෙන්න. එතකොට ඒ තමන්ට අභිමුඛ වෙන, එහෙම නැත්නම් තමන්ට තමා ඉදිරියට එන පරිමුඛන් සතින් උපට්ඨ පෙත්වා. එතකොට ප්‍රමුඛ වෙච්ච, මූලික වෙච්ච, ප්‍රස්තුත වුණු ඔබ්ජෙක්ට් එකකට හිත පිහිටවීම නෙකලේ. එසේ කිරීම නිසා පුළුවන්කම ලැබෙනවා ඒක එක්සැමින් කරන්න, ඒක පරීක්ෂා කරන්න, ඇනලයිස්, ඒක විශ්ලේෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා. And comes to comprehension of that quality with discernment. එතකොට එහි තියෙන ගුණාත්මක ස්වභාවයන් සියල්ල හඳුනා ගනිමින් ඒක අවබෝධ කරගන්නට, තේරුම් ගන්නට, වටහා ගන්න අවශ්‍ය හැකියාව ලැබෙනවා. මේ විදිහට සිහියෙන් ඉඳීම නිසා ඒක හඳුනා ගන්න තමන් සුදුස්සෙක් බවට පත් වෙනවා. තමන්ට ඒක කරන්න පුළුවන් කමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. When he remains mindful in this way. එතකොට ඒ තනත්තා යෝගාවචරයා ඕනම කෙනෙක්, මෙතන යෝගාවචරය කියන්නේ මේ මනස වඩන තනත්තා කියන අර්ථයෙන් මම ඒක භාවිතා කරන්නේ. මනසක් වඩන්න සූදානම් වෙච්ච, පටන් ගත්ත, ඒ පිළිබඳව සිත යෙදූ තනත්තා when he remains mindful in this way, මේ විදිහට සිහියෙන් යුක්ත බව ඒ තනත්තා අභ්‍යාස කරද්දී, හඳුනා ගනිද්දී, examining, analyzing and coming to a comprehension of that quality with discernment. එතකොට එයා සිහියෙන් යුක්තව ඉඳීමේ හැකියාව නිසා එයාට පරීක්ෂා කරන්න පුළුවන්කම ලැබෙනවා. විශ්ලේෂණය, ඇනලයිස් කියලා කියන්නේ විශ්ලේෂණය කිරීමක්. විශ්ලේෂණය කරද්දී හුඟක් වෙලාවට කපා කොටා බෙදා පරීක්ෂා කර බැලීම කියන එක තමයි අපි ඇනලයිස් කියලා කියන්නේ. ඒක විවිධ ආකාරයෙන් හසුරුවලා, විවිධ පැතිකඩවල් ඒක විභේදනය කරලා, ඒක බෙදලා, වෙන් කරලා, කැලි ගලවලා අපි වෙන වෙනම හඳුනාගෙන ඒක ඇනලයිසින් කියන අර්ථයෙන් එන්නේ ඒක. And coming to a comprehension, අපි ඒක හඳුනා ගන්නවා of that quality with discernment. එතකොට එහි තියෙන ගුණාත්මක ස්වરૂපය හැම දෙයක්ම, ඒක හැඩේ වෙන්න පුළුවන්, පාට වෙන්න පුළුවන්, උෂ්ණත්වය වෙන්න පුළුවන්, වෙනත් ආකාරයක වටිනාකම් වෙන්න පුළුවන්, අදාළත්වය වෙන්න පුළුවන්, ඒකෙන් කරන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන්, ඒකෙන් සිද්ධ වෙයි හානිය හෝ ප්‍රතිඵලය වෙන්න පුළුවන්. මේ ඔක්කොම පරීක්ෂා කිරීම තමයි analyzing and comprehension කියන මේ දේවල්. examining, analyzing and comprehension of that quality with discernment. මනා හඳුනා ගැනීමකින් යුක්තව මේ දේවල් දෙස බලන්නේ. Then analysis of qualities as a factor for awakening becomes aroused. එතකොට මෙහෙම කිරීම නිසා ඒක විචාරය කිරීමේ, ඒක හඳුනා ගැනීමේ, ඒක පරීක්ෂා කිරීමේ එහි තියෙන ගුණයන් විශ්ලේෂණය කිරීමේ හැකියාව, analysis of qualities. ඒ කියන්නේ වෙන විදිහට ගත්තොත් එහෙම ධම්ම විචය කියන පාලි වචනයෙන් ගත්තොත් එහෙම ධම්ම විචය කියන එක. එතකොට ඒ විචය කියලා කියන්නේ විචාරය, පරීක්ෂාව, විශ්ලේෂණය, ඇනලිසිස් කියන එක. එතකොට ඒවා බලන්නේ මොකද්ද? ඒ අදාළ වූ ප්‍රස්තුත වුණු ඔබ්ජෙක්ට් එකේ තියෙන ගුණාත්මක භාවය තමයි මේ විශ්ලේෂණය කරලා බලන්නේ. එසේ බැලීම as a factor for awakening becomes aroused. එතකොට මේ ධම්ම විචය කියන බෝධි අංගය, හඳුනා ගැනීමේ අංගය, වටහා ගැනීමේ අංගය යා තුළ මතුවෙන්න පටන් ගන්නවා. දෙවෙනි අවස්ථාව හැටියට මතුවෙනවා. He develops it. ඔහු ඒක දියුණු කරනවා. And for him it goes to the culmination of its development. එතකොට එසේ දියුණු කිරීම නිසා, එහිම යෙදීම නිසා ඒ සංවර්ධනයේ දියුණුවේ කල්මිනේෂන් එකට, එහි මස්තක ප්‍රාප්ත බවට, උසස්ම තත්වයට, කූට ප්‍රාප්තියට පත්වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ කිව්වේ අපි කවර හෝ දෙයක් පිළිබඳව සතියෙන් යුක්ත වෙන්නේ මොකටද? ඒක හඳුනා ගැනීමේ ඕනෑකමක්
තියෙන නිසානේ. එතකොට ඒ හඳුනා ගැනීමේ ඕනෑකම පවත්වන්නේ මොකටද? ඒක ඇනලයිස් කරන්න, විශ්ලේෂණය කරන්න, වටහා ගන්න, තේරුම් ගන්න තියෙන ඕනකම නිසා. එතකොට මේ සාවධාන වීමේ තේරුම ඒක හඳුනා ගන්න ධම්ම විචය. එතකොට ධම්ම විචය කිව්වහම ඒක පරීක්ෂා කිරීම, හඳුනා ගැනීම, තේරුම් ගැනීම, විශ්ලේෂණය කිරීම, penetrate ඒක විනිවිද දැකීම කියන මේ ගුණාංග තමයි අපි ඒක තුලින් බලන්නේ. එතකොට ධම්ම විචය කිව්වහම යම්කිසි කෙනෙකුට අදහසක් එන්න පුළුවන් මේ කවර ධර්මයක්ද ධම්ම විචය වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම මේකට අදාළ වෙනවා. ඒව සම්බන්ධයෙන් තමයි ධම්ම විචය තියෙන්නට ඕනේ. එතකොට එහෙම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියනකොටම මේ ඔක්කොම දේවල් අපිට අදාළ වෙනවා. ඒ ඔබ්ජෙක්ට් එකක් වශයෙන් ගත්තාම ඔබ්ජෙක්ට් එකට මේ ඔක්කොම ධර්ම අදාළ වෙනවා. ඒ නිසා මොකක්ද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට අදාළ වෙන්නේ ධර්මනේ. ධර්ම කිව්වහම අපි මතක් කරගන්න ඕනේ, සිහි කරගන්න ඕනේ. අපි අකුසල වලටත් ධර්ම කියලා කියනවා. කුසල ධර්ම, අකුසල ධර්ම. එතකොට සත් ධර්ම, අසත් ධර්ම. ඔහොම අපි ධර්ම කියන එක වචනේ භාවිතා වෙනවා හොඳට දේවල් වලටත් නරක දේවල් වලට. සත් ධර්මයේ අසත් ධර්මයේ. අසත් ධර්මයේ කියලා කියන්නේ වැරදි දෙයක්. දැන් බොරුවක් කියන එක, වංචාවක් කියන එක අසත් ධර්මයක්. ඒතර අනික් කෙනෙක්ව රැවටීම කියන එක අසත් ධර්මයක්. වැරදි ධර්මයක්, වැරදි කාරණයක්. ඒතර බොරුව, වංචාව, එහෙම නැත්නම් තව කෙනෙකුට රිදවීම මේ ඔක්කොම අසත් ධර්ම, අහිතකර දේවල්, අනික් අයගෙන් පලි ගැනීම, අනික් අය වෙහෙසටපත් කිරීම, මේ ඕනම දෙයක් අදාළ වෙනවා. එතකොට අපි ධර්මයේ තේරුම් ගන්නවා කියනකොට අසත් ධර්මයක් තේරුම් ගන්නවා. අසත් ධර්මයේ තියෙන භයානකම, හානිය, දෝෂය, වැරද්ද, එහි තියෙන ආදීනව, එහි තියෙන ස්වභාවයන්, ඒක කොයිතරම් භයානකද, හානිකරද කියන එකත් තේරුම් ගැනීම. එතකොට ඕනෑම ඒ අනුව අපිට පේනවා ලෝකේ ඕනෑම දෙයක් මේ ධර්ම කියන එකට අදාළ වෙනවා කියලා. හොඳ නරක සමාජය අපිට දකින්න. අපි ප්‍රිය කරන දේවල්, අප්‍රිය දේවල්, ප්‍රසන්න දේවල්, අප්‍රසන්න දේවල්, හොඳ දේවල්, යහපත් දේවල්, අර්ථ සම්පන්න දේවල්, හානිකර දේවල්, දෝෂ සහගත දේවල්, මේ ඔක්කොම ಜಾති ටික ධර්ම කියන එකට අදාළ වෙනවා. ඒකට ධර්ම කියන වචනයෙන් ආවරණය වෙනවා ලෝකේ තියෙන ඔක්කොම දේවල්. හොඳ ටිකයි නරක ටිකයි ඔක්කොම ටික. ඒතර ඒ නිසා අපි මේ හැකියාව ලබන්නේ මොකටද? ඕනෑම අදාළ වෙන ඔබ්ජෙක්ට් එකක්, අදාළ වෙන කාරණයක් මනවින් දකින්න, හඳුනා ගන්න තියෙන ඕනෑකම. ඒතර ඒක එහෙම ඒ හැකියාව ලැබුවොත් තමයි අපිට වැරදි දේ ඉවත් කරන්නත්, හොඳ දේ දියුණු කරන්නත් හැකියාව ලැබෙන්නේ. එතකොට වැරද්දෙහි තියෙන ආදීනවය, හානිය, ඩ්‍රෝබැක්ස් මොනවද කියන එක අපි තේරුම් ගැනීමත්, එතකොට ඒ අනුව ඒක ඉවත් කරලා, ඒක ඇසුරු කරන්නේ නැතුව, ඒක දුරු කරලා, ඈත් කරලා, අපි අර ඊට කලින් කතා කරේ ගිරිමානන්ද සූත්‍රයේදී නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති කියලා, ඒක දෝෂයක් නම්, වැරද්දක් නම්, අකුසලයක් නම්, හානිකර දෙයක් නම්, මගේ හිතට, ගතට, මගේ සමාජ සම්බන්ධතාවන්ට, මගේ ආර්ථිකයට කවර හෝ දෙයකට හානි කරන ඒක ඉවසන්න හොඳ නැහැ. ඈත් කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ, දුරු කරන්න ඕනේ, ආයි නොයන විදිහට දුරු කරන්න ඕනේ, ආයි කවදාවත් මා ළඟට නොයන විදිහටම ඈත් කරන්න ඕනේ කියන තත්වයන්ට පත් කර ගැනීම. ඒතර ඒක කරන්න නම් අපි ඒක විශ්ලේෂණය කරන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. සැබෑ මිතුරා කවුද, නොගැලපෙන මිතුරා කවුද කියන එක අපි තීරණය කරන්න එපා. තමන්ට උදව් කරන්න එන එක්කෙනා කවුද, වංචාකාරයා කවුද, මේක හොඳට තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තෝරගන්න පුළුවන් වෙන්නේ ඒක ඇනලයිස් කරන්න, විශ්ලේෂණය කරන්න, විනිවිද දකින්න, පෙනිට්‍රේට් කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් පමණයි. එහෙම නැත්නම් අපි රැවටෙනවා, මුලාවටපත් වෙනවා, මිරිඟුවකට හසු වෙනවා.
වැරදි දේ හරි කියලා හිතනවා, වැරදි පුද්ගලයා හරි පුද්ගලයා කියලා හිතනවා. එතකොට මේ ඔක්කොම සිදු කිරීම තමයි ධම්මවිචය වෙන්නේ. අපි එකපාරට මේ චතුරාර්ය සත්‍ය කියන එක මොකක්ද කියන එක හරි පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියන එක තෝරා ගැනීම පමණක් නෙමෙයි ධර්ම විචය. එතකොට ඒවත් ඒකට අදාළයි. හොරා පිළිබඳව තේරුම් ගැනීම, වංචාව, දෝෂය පිළිබඳව තමන්ව රවට්ටන්න දෙන අය පිළිබඳව තෝරා ගැනීමත් මේ ධර්මය තුළින් තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඕනෑම දෙයක් අදාළයි. ඒතර ධර්ම විචය කියලා කියන්නේ අපි වැරදි දෙයක්, හානිකර දෙයක් සිද්ධ වෙනවා නම් ඒක හඳුනා ගැනීමත් අපිට අදාළ වෙනවා. දැන් වෛද්‍යවරයා වුණ වෙන්නේ දෝෂ සහගත හානිකර දේවල් තෝරා බේරා ගන්නනේ. එතකොට එයාට විශේෂ ඥානයක්, එයා අවුරුදු ගණනාවක් ඉගෙන ගන්නේ. බොහෝ දේවල් හදාරන්නේ, පරීක්ෂා කරන්නේ, හොඳ ගුරුවරයෙකු යටතේ එයා පුහුණු වෙන්නේ, අභ්‍යාස කරන්නේ. ඒ ඔක්කොම කරන්නේ මොකටද? දෝෂ සහගත දේවල්, වැරදි දේවල්, හානිකර දේවල් පිළිබඳව පරීක්ෂා කරන්න, හඳුනා ගන්නට, ඒක ඉවත් කරන්නේ කොහොමද කියලා දැනගන්න. ඒතකොට ශරීරයේ කොතනක හරි ගෙඩියක් තියෙනවා නම් ඒ ගෙඩිය කොයිතරම් භයානක එකක්ද, කොයිතරම් ඒක හානිකර නොවන ගෙඩියක්ද, එහෙම නැත්නම් භයානක දෙයක්ද, ඒක ඇයි ඇවිල්ලා තියෙන්නේ, ඒක ඉවත් කරන්නේ කොහොමද, මේ දේවල් නේ වෛද්‍යවරයන් තීරණය කරන්නේ. එහෙම තීරණය කරන්නේ. එතකොට දැන් හොඳ දෙයක් නෙවෙයි, නරක දෙයක් නේ පරීක්ෂා කරන්නේ. ඒ නරක දේ නරක වෙන්නේ ඇයි, හානි කරන්නේ මේ පුද්ගල ශරීරයට, ඒක හානියක් කරන්නේ කොයි විදිහටද, කොයි ප්‍රමාණයෙන්ද කියන එක හඳුනා ගන්න එක්කෙනාට කියනවා වෛද්‍යවරයා කියලා. ඒකට එයා පරීක්ෂා කරන්නේ දෝෂය. ඒ වගේ මේ ධර්ම මාර්ගයේදීත් අපිට බෙහෙවින් හඳුනා ගන්න වෙන්නේ හොඳ ධර්ම නෙමෙයි, නරක ඒවා තමයි අපි හොඳින් තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. ඒ නරක ඒවා වටහා ගත්තාම තමයි හොඳ කියන එක දියුණු කරන්න, අභ්‍යාස කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන වෙන්නේ නරකින් හොඳ ගන්න, මතු කරගන්න. නරක දේ දුරස් කරලා, ඈත් කරලා හරි දේ, නිවැරදි දේ මතු කරගන්නට තියෙන හැකියාව, දක්ෂකම වෛද්‍යවරයා වගේ. ඒතර ඒ නිසා ඒක උගන්වපු එක්කෙනානේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසානේ බේසජ්‍ය ගුරු කියලා උන්වහන්සේට භාවිතා කරන්නේ. එතකොට මේ ප්‍රධාන වෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ක්ලේශ කියන, දෝෂ කියන දේවල් වල තියෙන හානිකර తත්වය, ඒවයි බලගතුකම, ඒවයි වැරද්ද මනවින් හඳුනාගෙන ඒක ඉවත් කරලා, ඒකෙන් මිදිලා කොහොමද ඒ නිරෝධයට පත් කරන්නේ, ඒකෙන් දුරස් වෙන්නේ කොහොමද, එහෙම දුරස් වෙලා හොඳ යහපතෙහි පිහිටවන්නේ කොහොමද කියන එක, කාය ශරීරයේ පිහිටවන්නේ කොහොමද කියන එක කියා දෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ වෙන්නේ. ඒත් ඒ නිසා මේ ධම්මවිචය කියලා කියන්නේ හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. නරක නම් එහි ප්‍රමාණය, එහි තීව්‍රතාවය, එහි ගැඹුර, එහි හානික භවයේ ප්‍රමාණය, එහි ඉතිහාසය, එහි පැවැත්ම, මේ ඔක්කොම ධම්මවිචය කරන්න ඕන. ඒක විශ්ලේෂණය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒතර එසේ විශ්ලේෂණය කර ගැනීමෙන් තමයි ඒක සම්බන්ධයෙන් එයාට පැහැදිලි අවබෝධයක් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතකොට සති ධම්මවිචය. එතකොට ධම්මවිචය කරන්න නම් ස්ටෑන්ඩ් බයි ඉන්න ඕනේ. ලෑස්ති පිට ඉන්න ඕනේ. සූදානම්ව ඉන්න ඕනේ. ඇලර්ට් වෙන්න ඕනේ. ඇටෙන්ටිව් වෙන්න ඕනේ. එතකොට ඇටෙන්ටිව්නස් එකෙන් තමයි එයා අර අදාළ ඔබ්ජෙක්ට් එක ඇනලයිස් කරන්න, පෙනිට්‍රේට් කරන්න, කම්ප්‍රිහෙන්ස් කරන්න, එක්සමින් කරන්න හැකියාව ලබන්නේ. එතකොට ඒ අනුව සති ධම්මවිචය. එතකොට ඕනෑම කාරණයක් පිළිබඳව සාවධාන වීම, ඇලර්ට් වීමයි ඒක පරීක්ෂා කරන්න, විශ්ලේෂණය කරන්න, ඇනලයිස් කරන්න හැකියාව තිබීමයි. ඒකට යම් අවබෝධාත්මක දැනුමක් ඕනේ. නැත්තම් ඒක තේරුම් ගන්න නැහැනේ, වටහා ගන්න නැහැනේ, නිකම් බොහේ සිද්ධ වෙනවනේ. දැන් පොහුදුන් මනසේ run of the mill person කියලා අපි ධර්මයේ හඳුන්වන ප්‍රතග්ජන භාවයේ, ප්‍රතග්ජන භූමියේහි, පොහුදුන් භවෙහි ස්වභාවය තමයි මේ කිසිවක් නොදැකීම. අපි කියන මෝහාන්ධකාරය, ignorance.
එතකොට මේ මෝහයෙන් යුක්ත වීම නිසා අපි එහි ඒක විනිවිද දකින්නේ නැහැ. එහි අභ්‍යන්තරය දකින්නේ නැහැ. අර හරියට මේ මහා රැයක අඳුරු දවසක මහා වැස්සේ විදුලියක් කොටනකොට විතරක් පේන්නේ පොඩ්ඩක් වටපිටාව. අන්න ඒ වගේ දකින්න අය බවටනේ පත් වෙන්නේ. ඒ මෝහය නිසා. එතකොට එහෙම නැතුව ඒක අර ඩයමන්ඩ් එකක් වගේ දියමන්තියක් දකිනවා වගේ විනිවිද දකිනවා වගේ ඒක දකින්න පුළුවන්කමක් ඇතිවීම තමයි මේ ධම්ම විචය කියලා හඳුන්වන්නේ. එතකොට ඒක බෝධිඅංගයක් වෙනවා අවබෝධයේ ලක්ෂණයක් බවට පත් වෙනවා. ඒ අවබෝධ කර ගැනීමේ හැකියාවේ මූලික ලක්ෂණයක් තමයි අනිවාර්ය සුදුසුකමක් තමයි ධම්ම විචය කියන එක. ඒක උනේ නැත්තම් මේ ගමන යන්න බැරි වෙනවා. මුල හරියදීම එයා ලොප් වෙනවා. ඉග්නරන්ස් එක මෝහය මුලාව සමග එක තැන රැඳෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ටිකක් අපි යම් යම් විභාග පාස් කළාම අපි හිතනවා දැන් මම මේ විභාගේ පාස් මම මෙච්චර අවුරුදු ගානක් ඉගෙනගෙන තියෙනවා මේ සාතික තියෙනවා කියලා යම් කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මේ දහමේ ඒවා එච්චර ගණන් ගන්න නැහැ. යගේ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ අගේ කරන්නේ නැහැ කියන එක ඉගෙන ගන්න ඕනේ නැහැ විභාග පාස් වෙන්න ඕනේ නැහැ කියන අර්ථයෙන් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවා වේද පාරගත බමුණු. ඒ කියන්නේ වේදේ කියන්නේ ඍග්ග යජුර් සාම අතර්ව උපනිෂද් ධර්ම වේදාන්ත දර්ශන බෘහද්ධාරණ්‍යක උපනිෂද් ඔය විදිහේ නොඑක් දර්ශන තිබුණා මහා ගොඩක් ඒ කාලේ. මේවා හරි ගැඹුරුයි හරි අර්ථවත් නොඑක් දේවල්. ඒතර මේවා ඔක්කොම ඉගෙනගත්ත හරිම තර්කන ශක්තියකින් අවබෝධ ශක්තියකින් යුක්ත ඒ කාලේ හිටපු උගත්ම කියලා හිටපු අය බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේ යම් යම් ප්‍රශ්න අහුවාම ඒගොල්ලන්ට කට උත්තර නැති වෙන තත්වයකට පත් වුණානේ. ඒතර ඒ නිසා මේ වේදය හා වේදාන්ත දර්ශන කියලා හඳුන්වූ ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච ඉතාමත්ම උසස් දැනුමකින් යුක්ත බුද්ධිලෝ කියලා හඳුන්වන අය බුදුහාමුදුරු ඉස්සරහා පොඩි ළමයි වාගේ වුණා. ඒක උනේ එතකොට අර දහම තමන්ට අදාළ වෙන ප්‍රස්තුත කාරණේ විනිවිද දකින්ද එක්සමින් කරන්න ඇනලයිස් කරන්න පෙනිට්‍රේට් කරන්න ඒගොල්ලන්ට තිබිච්ච හැකියාවේ තියෙන අඩුව දුර්ලභකම නිසා. අපටත් හිතෙන්න පුළුවන් මට දැන් මේ විභාග තියෙනවා මේවා ඉගෙනගෙන තියෙනවා මෙච්චර කල් බණ අහලා තියෙනවා මෙච්චර කල් ධර්ම සාකච්ඡා කරලා තියෙනවා මෙච්චර කල් ධර්මයේ කියවලා තියෙනවා පොත්පත් කියවලා තියෙනවා ඒ නිසා දැන් මට හොඳ දැනුමක් තියෙනවා දහමක් පිළිබඳව කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒ හිතුණට සමහර විට තමා ඉස්සරහට ප්‍රස්තුත වෙන පුංචි කාරණයක් සම්බන්ධයෙන් බොහොම පොඩි ළමෙක් වගේ ප්‍රතිචාර දක්වනවා වෙන්න පුළුවන්. ඒක වෙන්නේ අර දැනුම පැත්තක තියෙනවා එයා තුළ ඉමෝෂනල් ක්වොලිටිස් මේ එයාගේ තියෙන හැඟීම් වලින් ක්‍රියාත්මක වෙන ඒවා බලවත් වෙනවා. එතකොට ඒ නිසා බුද්ධිය අවබෝධය කියන එක ප්‍රඥාව කියන එක බලවත් වෙන්නේ නැහැ. ඉමෝෂන්ස් චිත්ත වේග කියන ඒවා බලවත් වෙනවා. ඒ චිත්ත වේග බලවත් වීම නිසා මොකද ඇති වෙන්නේ? ඒ අය පුංචි ළමයි වාගේ බවට පත් වෙනවා. දැන් අපේ නිවෙස්වල ඇති වෙන කතා බහ හැසිරීම ආවේගශීලී වචන හුවමාරු වීම බැල්ම කතාව ස්වරය ක්‍රියා ප්‍රතිචාර දැක්වීම මේ දේවල් දෙහි බැලුවාම අපිට පේනවා මේ ධර්මයේ පිළිබඳව නිතර හදාරන නිතර භාවනා කරන ධර්මයේ පිළිබඳව බොහෝ පොත්පත් කියවලා එහෙම තියෙන අය පොඩි ළමයි වගේ හැසිරෙන අවස්ථා අපි ඕන තරම් දකිනවනේ. එතකොට ඒ නිසා මේ සතිය හා ධම්මවිචය කියන එක නැතිකම නිසා තමයි ඒක වෙන්නේ. අර මතුවෙන එළඹෙන ප්‍රස්තුත වෙන කාරණේ සිද්ධිය පුංචි සිද්ධියක් වෙන්න පුළුවන්. ඒ පුංචි සිද්ධියට ඇලර්ට් නැහැ. සාවධාන නැහැ. ඒක හඳුනාගන්නේ නැහැ. පරීක්ෂා කරන්නේ නැහැ. තේරුම් ගන්නේ නැහැ. එක්සමින් කරන්නේ නැහැ. ඒක විශ්ලේෂණය කරන්නේ නැහැ. මේ නිසා අහපු දෙයට උත්තර දෙනවා. උත්තරේ තවත් ගැටලුවක් නිර්මාණ කරන සුළුයි. එහෙම නැත්නම් අනිත් එක්කෙනාගේ සිත රිදෙන සුළුයි.
ඒ සිත් රිදීම් කියන ඒවා අපි සමහරට සලකන්නේ නැහැ. සිත් රිදීම් කියන ඒවා තමයි අතිශය භයානක හානිකර. මොකද ඒ ඔක්කොම ඩිපොසිට් වෙනවානේ. මනසේ රැඳෙනවා. ඒ හැම එකක්ම ලිස්සලා යන්නේ නැහැ. ඒ වෙලාවේ ඒක හැංගිලා ගියා වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඩිපොසිට් වෙනවා, තැම්පත් වෙනවා. ඒතර මේ ඒ නිසා අපේ වචන භාවිතය, හැසිරීම, අදහස් ප්‍රකාශ කිරීම, මත ප්‍රකාශ කිරීම, ඒවා කතා කරන ඉදිරිපත් කරන විදිය, ඒවා භාවිතය, මේ සියල්ලම අපිට අදාළ වෙනවා. ඒක අපේ දේවල් බවට පත් වෙනවා, අපේ කෑලි බවට පත් වෙනවා, මං ගිනියන මල්ලට දාගන්න ඒවද බවට පත් වෙනවා. ඒතකොට ඒ නිසා මේ සති ධම්මවිචය කියන මේ අවබෝධ මාර්ගය, සත්‍ය අවබෝධයේ නිවැරදි බව අවබෝධ කර ගැනීමේ මාර්ගය කියන එක ප්‍රැක්ටිකල් එකක්, ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒක මේ දහම ඉගෙන ගන්නවා, ධර්මයේ දෙනවා කියන එකක් සමහර කෙනෙක් හිතනවා මේක මේ බුදු පියාණන් වහන්සේගේ දහම පොත්පත් තුලින් පාලි ග්‍රන්ථ හෝ ඒවා ට්‍රාන්ස්ලේෂන්ස් තුල බැහැලා ඉඳීම කියලා අදාළ දෙයක් කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඊටාම උන්වහන්සේ හරි ප්‍රායෝගික ශාස්ත්‍රූවරයෙක්. උන්වහන්සේ මේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ට එදිනෙදා ජීවිත, විවාහ ජීවිත ASCII හෝ ආධ්‍යාත්මික මාර්ගයට හෝ බැහැලා ඉන්න ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් ඒ අය මුහුණ දෙන, ඒ අයට අදාළ වෙන සෑම දෙයක් පිළිබඳවම ඉතාමත්ම නිරවුල්ව, නිවැරදිව මේ පරීක්ෂා කරපු, ඒවා හඳුනා ගන්න උදව් කරපු ශාස්ත්‍රවරයෙක්. ඒ නිසා අපේ හිතට එන සිතුවිල්ල, අපේ භාවිතා වෙන වචනේ, ඒ වචනේ ස්වරය, මම මේ ස්වරය කියන වචනේ ගැන නිතරම කතා කරන්නේ මොකද අපි භාවිතා කරන වචනවලට අපේ සිතේ ඇතිවෙන, සිතෙහි තියෙන මේ මූඩ් එක, මූඩ් ඇන්ඩ් මෝඩ් කියන මේ දෙකම බලපානවා. එතකොට මෝඩ් එක කියන එක අපේ මනස ඒ වන විට සකස් වෙලා තියෙන, ෆෝමැට් වෙලා තියෙන විදිය මෝඩ් එක කියලා කියන්නේ. ෆෝමැට් වෙලා තියෙන හැටි. මූඩ් එක කියලා කියන්නේ ඒ වෙලාවට ඇති වෙන මනෝභාවයන් කියන එක. එතකොට මේ මෝඩ් ඇන්ඩ් මූඩ් කියන දෙකම හරි වැදගත් එකක්. එතකොට මේ මෝඩ් එක සකස් වෙන්නේ දීර්ඝකාලීන අත්දැකීම් තුළින් ඇතිවෙච්ච පසුබිමක් පදනම් කරගෙන ආපු එක්තරා විදියක ෆෝමැට් වීමක් තියෙනවා. ඒ ෆෝමැට් වීම ඒකත් පදනම් කරගෙන ඒ අවස්ථාවලදී ඇතිවෙන තමාගේ අනවබෝධය හෝ රාගදේශ මොහ කියන ඔක්කොම අදාළ වෙනවා. ඒකදී ඇති වෙනවා එයාට මූඩ් එකක්. ඒතර ඒ මත තමයි අර කතා කරන වචනේ ස්වරය තීරණය වෙන්නේ. ඒ නිසා කෙනෙකුගේ කටහඬ කියන එක වෙනම එකක්. කටහඬත් කාලයක් යද්දී ඒ කටහඬටත් ඒ ස්වරය එන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන්. නමුත් ඒ භාවිතා කරන වචනේ ASCII ස්වරයක් තියෙනවා, හඬක් තියෙනවා. ඒ හඬේ අර සියල්ලම ගැබ් වෙලා තියෙනවා, සකස් වෙලා තියෙනවා, අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට ඒ නිසා තමයි කෙනෙකුගේ හඬ සමහර කෙනෙකුට මිහිරි වෙන්නේ, අමිහිරි වෙන්නේ. සමහර කෙනෙක් කතා කරන්න පටන් ගන්නකොටම එපා වෙන්නේ. සමහර කෙනෙක් කොච්චර වෙලා කතා කරගෙන ගියත් නැවත නැවත අහන්න ඕනේ, අහගෙන ඉන්න ඕනේ, කොච්චර අහගෙන හිටියත් මදි කියලා හිතෙන්නේ. ඒ හඬට අර තියෙන මෝඩ් එක හා මූඩ් එක බලපෑම නිසා ඒ හඬේ ඇති වෙන ස්වරය පදනම් කරන. ඒක ලස්සනද කැතද කියන කතාවක් නෙමෙයි. හඬක් මිහිරිද නැද්ද කියන කතාව නෙමෙයි. එයාගේ මනෝභාවයන්, එයාගේ හඳුනා ගැනීම, එයාගේ ඉමෝෂන්, චිත්ත වේග ඔක්කොම අර ස්වරය අස්සට එනවා. අර වචන අස්සට, හඬ අස්සට එනවා. ඒතර ඒ නිසා මේ යමක් පිළිබඳව ඇති කරගන්නා වූ හඳුනා ගැනීම, අවබෝධ කර ගැනීම, ඒක පරීක්ෂා කිරීමෙන් ඇති කරගන්නා දැනුම අවබෝධය කියන එක අපි සියලු දෙනාටම හරීම වැදගත්. ඒක දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හෝ මේ සත්බොජ්ජංග කටපාඩම්, මම දැන් සත්බොජ්ජංග දන්නවා. සති ධම්ම විචේ විරිය පීති පස්සති සමාධි උපේක්ඛා කරන කටපාඩමෙන් කියන්න පුළුවන් කියන මේ විදිහට සකස් වෙන එකක් නෙවෙයි.
ඒක ඊට වඩා ගැඹුරු අප තුළ භාවිතා වෙන අප තුළ හැසිරෙන ක්‍රියාත්මක වෙන නිතර මාගේ ජීවිතය සමග සබැඳිව තියෙන කාරණයක් එතකොට. එතකොට ඒක මගේ වෙන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ, නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතෙන් තමයි ඒක රවුස් වෙලා ඩිවෙලොප් වෙලා කල්මිනේෂන් එක බවට පත් වෙන්නේ. ඒ විදිහට තමා තුළ ඒක භාවිතා වෙනවා නම්. ඒ නිසා අපි මේ බොජ්ජංග කටපාඩම් වෙලා තිබීම ඒවා ඒ හත පිළිවෙලට කියන්න පුළුවන් වීම කියන එක නෙමෙයි. ඒ කියන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඒ තුල සිද්ධ වෙන්න ඕන දේ තමයි ඒකේ භාවිතය. ඒක තමා තුළ ක්‍රියාත්මක වෙන්නේ කොයි ක්‍රමයකටද කොයි ප්‍රමාණයකටද කියන කාරණය. ඉතින් ඒ නිසා මේ බොජ්ජංග ධර්ම කියන ඒවා අතිශය ගැඹුරු අතිශය වැදගත් අපේ ජීවිතේ අනිවාර්යෙන්ම අපේ ජීවිතය හා සම්බන්ධුණු එහිම කොටස් හැටියට ක්‍රියාත්මක වෙන දේවල්. ඒතර ඒ නිසා ධම්ම විචය කිව්වහම මොකද්ද ධර්මය කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ හිතට ආපු සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඉස්සර මෙමරි එකක් අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් නැවත මතක් වුණා වෙන්න පුළුවන්. අනාගත බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් Tamanට කියපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanගේ හිතේම ඇති වුණු නොමනාපයක්, ද්වේෂයක්, වෛරයක් වෙන්න පුළුවන්. ගැටලුවක් වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඩිස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඇන්සයිටි වශයෙන් තමන්ට බලපාමක් ඇති කළ හැකි මේ කාන්සාමය සිතුවිල්ලක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කලකිරීමක් හැටියට දුස්සමාහිත තත්ත්ව හැටියට අපි හඳුන්වන්නේ. මේ ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට ඒවා ඒ වයස් ભેදයක් නැහැ. පොඩි ළමයෙකුටත්, තරුණ වයසේ, මැදි වයසේ, ඉතාමත්ම වයස්ගත කෙනෙකුටත් මේ දේවල් වලින් හිත පිරලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා අපි එකිනෙක වෙන වෙනම හඳුනාගත්තේ නැත්නම් ඒවා අපේ හිත අස්සේ පිරීලා රැඳිලා අනිවාර්යයෙන්ම අපේ කෑලි බවට පත් වෙලා අපේ ඇඟේ අස්සේ තියෙන කෑලි වගේම විඥාණයට ගැට ගැහුණු විඥාණයට සම්බන්ධ වෙච්ච කෑලි හැටියට තියෙන දේවල් හැටියට අපි සමග තියෙනවා. අපිට ඒවා බැහැර කරන්න අයින් කරලා ගලවලා දාන්න බැරි විදිහට නට් වලින් මොරිච් වලින් හොඳට තද කරලා හයි වෙලා තියෙන දේවල් හැටියට තමයි අපිට තියෙන්නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ අර දෘෂ්ටිගත වීම අතිශය භයානක එකක් හැටියට හැඳින්වුවේ. මොකද ඒ දෘෂ්ටිගත වීම නිසා ධම්මවිචය කරන්න බැරි වෙනවා. ඒ යම් කිසි කෙනෙක් තමන්ගේ ඔපිනියන් එකේ තමන්ගේ මතේ එල්බිලා හිටියොත් එහෙම ඒකමයි හරි, ඒ විදිහම තමයි වෙන කවුරු කිව්වත් වැඩක් නැහැ. ඕක ඔහොම තමයි කියලා තමන් කියන විදිහම තමයි කියලා කෙනෙක් හිතාගත්තොත් එහෙම එයාව ගලව ගන්න බුදුවරයෙකුටවත් බැරි වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දොස් දැක්ුවේ එහෙම තැන්වලදී. මිනිස්සු 999ක් මරලා ආපු මේ අහිංසකට බුදුරජාණන් වහන්සේ තරම් දැඩිව දෝෂාරෝපණයක් කළේ නැහැ. නමුත් අර දෘෂ්ටි මතවාද අරගෙන දෘෂ්ටි වල හිර වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා තමන් ළඟට ආවහම උන්වහන්සේට භාවිතා කරන්න පුළුවන් සරම වචනේ භාවිතා කරලා එයාට නිග්‍රහ කළා. ඒ මොකද අර අඟුලිමාල බේරගන්න උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. විනාඩි කිහිපයකින් අඟුලිමාලව බේරගෙන රහත් කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. අර දෘෂ්ටිගත වෙලා ඉන්න අය බේරගන්න, මුදවා ගන්න, වෙනස් කරන්න බුදුරජාණන් වහන්සේට අවුරුදු 10 15ක් මහන්සි වුණත් බැරි වෙනවා. අන්න ඒ තරම් හානිකරයි, බලගතුයි ඒ යම් යම් දේවල් පිළිබඳව ධම්මවිචය කරන්න සුදුසුකම නැතිවීම. දැන් අපිට තේරෙනවානේ මේක කොයිතරම් බලවත්ද කියලා. ඒතර ඒ නිසා සිහි කල්පනාවෙන් අලර්ට්නස් එකෙන් ඉන්න ඕනේ, සාවධාන බවෙන් ඊත් වෙන්න ඕනේ. එහෙම ඉන්නේ මොකටද? අර එළඹෙන කාරණේ ප්‍රස්තුතය ඔබ්ජෙක්ට් එක ඇනලයිස් කරන්න, ඒක විනිවිද දකින්න, පරීක්ෂා කරන්න, කපා කොටා බෙදා හඳුනා ගන්න ලෑස්තියක්, එහෙම ලෑස්ති බවක් තමා තුළ තියෙන්න ඕනේ කියන එක. ධම්මවිචය කියන එක සම්පොඥංගයක් වෙන්නේ අවබෝධයේ මාර්ගයේ කැලලක් කොටසක් බවට පත් වෙන්නේ එහෙම වෙනකොට. ඉතින් ඒ නිසා ඒක හරිම ගැඹුරු බොහෝ සෙයින් නැවත නැවත සිටිය යුතු, හඳුනාගත යුතු, තේරුම් ගත යුතු දෙයක්. දැන් මේ අයත් මේ විතර භාවනා අභ්‍යාස වල එහෙම යෙදෙන අය
දවසේ කෙටි වෙලාවක් හෝ ඒ භාවනා අභ්‍යාසවල යෙදෙනකොට මේ අරමුණු ගන්න. ඒ අරමුණු අරගෙන ඒවායේ බරපතලකම, ඒවායේ තියෙන ගැඹුර, ඒවායේ තියෙන වටිනාකම නැවත පරීක්ෂාකාරී වෙන්න. එහෙම පරීක්ෂාකාරී වෙනකොට තේරෙනවා මේක කොයිතරම් අපි මීට වැඩිය මේ ගැන සැලකිලිමත් විය යුතුයි, හඳුනාගත යුතුයි. මේක වචනයක් පමණක් නෙමෙයි කියන එක. ධම්මවිචය කියන්නේ නිකම්ම වචනයක් පමණක් නෙමෙයි. ඒක ඊට වඩා බොහෝ ගැඹුරින් දැකිය යුතු, හඳුනාගත යුතු, භාවිතා කළ යුතු අපේ ජන ජීවිතේ, අපේ එදිනෙදා ජීවිතේ සෑම අවස්ථාවකටම සම්බන්ධ කරගත යුතු එකක් කියලා. ඒතර මේ වයිදී තමන්ගේ පවුලේ අය සම්බන්ධයෙන් තියෙන ඇල්ම, බැඳීම හා ඒ වගේම ගැටීම කියන දෙකම. ඇල්ම හා ඇල්මේ ප්‍රමාණයත්, ඒ වගේම විරසක භාවය හෝ ගැටීමේ ප්‍රමාණයත් කියන මේ දෙක කොයි විදිහටද අප තුළ ක්‍රියාත්මක වෙන්නේ, අපි ඒවයින් හෙම්බත් වෙන්නේ, වෙහෙසටපත් වෙන්නේ කොයි ප්‍රමාණයකටද, කොයිතරම් මානසික ගැටීමක් අප තුළ සිද්ධ වෙනවද, ඒ මානසික ගැටීම කොයිතරම් මගේ කයට හා මනසට අහිත කරද මේ කියන එක, මගේ එන්ඩෝක්‍රයින් සිස්ටම් එක කොයිතරම් ඒවා නිසා හානියට පත් වෙනවද කියන එක මේ අයත් යම් ප්‍රමාණයකට දන්නවා. ඉතින් ඒ නිසා දැන් ඔය අද කැන්සර් සම්බන්ධයෙන් ප්‍රධානම හේතුවක් හැටියට සලකන්නේ යම් කිසි කෙනෙක් ස්ට්‍රෙස් සහිතව ඉඳීම කියන එකනේ. එතකොට ඒවා ඇති වෙන්නේ තමාගේ සිත සංසුන් බවක්, විවේකී බවක්, සැහැල්ලු බවක්, රිලැක්ස් බවක් ඇති කරගන්න බැරි වීම නිසානේ. හැම වෙලේම තද වෙච්ච, අපි සාමාන්‍ය විහාරයෙන් කියන්නේ තරුණ අයට මල පනිනවා කියන. මල පැනලා ඉන්නවනම්, ඒ කියන්නේ තරහ ගිහිල්ලා නොමනාපයෙන් ඉන්නවනම්, නුරුස්නා භවෙන් ඉන්නවනම්, අසන්තෝෂයෙන් ඉන්නවනම්, කලකිරීමකින් ඉන්නවනම්, වෙහෙසකින් ඉන්නවනම්, එතකොට ඒක තමන්ගේ අර නිර්නාල ග්‍රන්ථි වල එන්ඩෝක්‍රයින් සිස්ටම් එකේ සියලු රසායනිකමය හැසිරීම් කෙරෙහි ඒක බලපානවා. ඒ තුලින් තමන්ගේ සෑම ඉන්ද්‍රියකටම ඒක බලපාන්න පුළුවන්. අපි බොහෝ රසවත් ආහාර, ගුණවත් ආහාර ගන්න උත්සාහ කළාට ඒ වයින් ගන්න හදන සියලුම වටිනාකම් එක සැරයක් තරහ ගියාම ඒ සියල්ල නැති වෙලා යන්න පුළුවන්. එක්තරා කලකිරීමක් නිසා, එක්තරා විදිහක වෙහෙසකර අත්දැකීමක් නිසා අපි අර බොහෝ වටිනා මේ ගුණ තත්වයන් ආහාර වලින් හා අනිකුත් දේවල් වලින් ලබන්න හදන උත්සාහය ව්‍යර්ථ වෙන්න, තේරුමක් නැති එකක් බවට පත් වෙන්න පමණක් නෙමෙයි, ඊට වඩා බලවත් හානියක් ශරීරය ඇතිකරන්න ඒක හේතු වෙන්න පුළුවන් මේ ඒ භාවිතා වෙන විදිහ නිසා. ඒතර ඒ නිසා එහෙම හරිම වරපතල දෙයක්. ඒ ඔක්කොටම මඟ සැලසෙන්නේ මේ ධම්මවිචය කියන එක සම්පොජ්ජංගයක් හැටියට භාවිතා කරන්න නොදන්නාකම, නුහුරුකම, ඒක එහෙම අභ්‍යාස කරලා නැතිකම. එතකොට එහෙම කරන්න ලෑස්ති පිට ස්ටෑන්ඩ් බයි ඉන්න එක තමයි සතිය කියලා කියන්නේ. ඒතර සතියෙන් හිටියොත් පමණයි ඒක අහුවෙන්නේ. එහෙම නැත්නම් Taman නොදැනුවත්වම ගිහිල්ලා. ඒ කියන්නේ සිද්ධි සංසිද්ධියට ඉවෙන්ට් එකට Taman මුහුණ දීලා ඒකට ප්‍රතිචාර දක්වලා රියැක්ෂන් එක දීලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ඒක විඥානේ, අපි කියන්නේ ඒකට මේ ලයිෆ් කන්ටිනියුම් භවාංගේ තැම්පත් වෙලත් ඉවරයි. නමුත් අපි දන්නේ නැහැ එහෙම දෙයක් වුණා කියලා. මෙතන තමයි බරපතලකම, දෝෂය. ඒක හැම වෙලා ඔක්කොම වෙලා ඉවරයි. ඉවරත් වෙලා දැන් ආයසරයක් සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තේකුත් හදාගෙන ගිහලා දෙතුන් ගොල්ලොත් එක්කම තේ එකක් දීලා ඔක්කොම වෙලා ඉවරයි. හැබැයි ලයිෆ් කන්ටිනියුම් එකේ භවාංග සිතේ අර ඩිස්ට්‍රෙස් එක තැම්පත් වෙලත් ඉවරයි. ඔන්න ඔතන තමයි දෝෂේ, වැරද්ද තියෙන්නේ. ඒතර මේගොල්ලෝ හිතනවා අපි හරි ලස්සනට ජීවත් වෙනවා, හරි හොඳට ඉන්නවා මේ කියලා. දැන් ඊළඟ අවස්ථාවේ ආයතරයක් hina වෙලා හැම ඉන්න පුළුවන්. නමුත් අර තැම්පත් වෙච්ච එක, ඒක කවුද අයින් කරන්නේ?
ඒක අර ඔළුවේ කුණේ කයින් කරලා දානවා වගේ ඇඳේ මේ කුටුවක මකුණේ කයින් කරනවා වගේ බෑනේ අපිට කරන්න කාටවත්. එතකොට වෙන කාරුවත් ඒක අයින් කරන්න දෙන්නේ නැහැනේ. සර්වබලධාරී දෙවියන් වහන්සේ ඇවිල්ලා ඒක අයින් කරලා දෙන්නේ නැහැනේ. එතකොට මේක අයින් කරන්න ඕනේ කවුද? මම්මයි. ඒතර මං අයින් කරන්න මං තැම්පත් වෙච්ච බව දන්නේ නැහැ. මේ ඇති වෙච්ච ඉන්සිඩන්ට් එකෙන් එහෙම දෙයක් වෙලා ඒක භවයේ හැංගිලා ගියා. භවයේ හැංගෙනවා කියලා කියන්නේ අපි අර භාවිතා කරන ලයිෆ් කන්ටිනියුම් කියන විඥානයේ ගැඹුරුම තැනක ඒක හැංගිලා හිඩන් අයිටම් එකක් හැටියට තියෙනවා ඒක අස්සේ. එතකොට දැන් මං සිද්ධ වෙන වෙලාවේ තේරුම් ගත්තෙත් නෑ මෙහෙම දෙයක් මගේ හිතේ දැන් සිද්ධ වෙනවා මේක මේ තරම් බරපතලයි මේ තරම් ප්‍රමාණයක තීව්‍රතාවයෙන් මේක ඩෙන්සිටි එක මෙන්න මෙච්චරයි කියලා මං ඒ වෙලේ තේරුම් ගත්තෙත් නෑ. ඒක ඩිපොසිට් වෙලා හැංගිලා භවයේ භවාංග සිතේ ලයිෆ් කන්ටිනියුම් එකේ හැංගිලා ගියා. එතකොට දැන් මම වෙන අවස්ථාවෙත් සිද්ධ වෙච්ච අවස්ථාවෙත් මං ඒක හඳුනාගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් ආයි මම පස්සේ ඒක රිවයිස් කරන්න කොහොමදත් මට බෑ. ඒක මම දැක්කෙත් නෑනේ හඳුනාගත්තෙත් නෑ. අන්නේතර සතියෙන් හිටියානම් සිහියෙන් හිටියානම් එයා දන්නවා මේ වෙලාවේ මෙන්න මෙහෙම නොගැලපෙන දෙයක් හානිකර දෙයක් සිද්ධ වුණා. ඒකට මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ මට වෙලාවක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ ඇතිවෙච්ච සිදුවීම් මාලාව නිසා මට ඒක ටැකල් කරගන්න ඒක මැනේජ් කරගන්න බැරි වුණා. ඒක ස්ට්‍රෙස්ෆුලිම ගියා. නමුත් ඒක මාස්සේ ඩිපොසිට් වුණා කියලා එක හරි යාට තේරුම් ගන්න පුළුවන්. එතකොට තමන්ගේ මෙමරි එකේ වෙන ෆයිල් එකක තැම්පත් වෙනවා අර සර්ච් එන්ජින් එකකට යොමු වෙනවා. මේක පස්සේ වෙලාවක මම කෝල් කරලා රිවයිස් කරලා ආයෙසරයක් මම මේක ඇනලයිස් කරන්න ඕනේ පස්සේ කියන යෙදවුම ඇප්ලිකේෂන් එක භාවිතා වෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අපේ මනසේ ඔය කම්පියුටරේ තියෙන මේ software වගේ එක එක ඇප්ලිකේෂන්ස් නේ තියෙන්නේ මනසේ. කම්පියුටරේ තියෙන ඇප්ලිකේෂන් වගේම තමයි. එතකොට අපි ඩික්ෂනරියට ගියාම ඩික්ෂනරියෙන් වචනයක් ඔයාලා වචනේ මේ තේරුම බලනවා ඒක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා බලන්නේ. ඒක එක ඇප්ලිකේෂන් එකක් නේ. ඒ වගේ වචනවල තියෙන ග්‍රැමටිකලි දෝෂ තියෙනවා නම් ඒව බලන්න තව ඇප්ලිකේෂන් එකක් භාවිත කරලා ඒ වගේ අපේ මනසෙත් ඇප්ලිකේෂන් එකක් හදාගන්න පුළුවන්. මේ මගේ මනසේ තැම්පත් මගේ මනස තුල ඒ වෙලාවේ පරීක්ෂාවට ලක් කරලා ඇනලයිස් කරලා හඳුනා ගන්න ධම්ම විචයට පත් කරගන්න බැරි වෙච්ච අයිටම් එකක් තියෙනවා නම් එහෙත් ඒක ලයිෆ් කන්ටිනියුම් එකේ හිඩන් අයිටම් එකක් හැටියට ඩිපොසිට් වුණා නම් ඒක පස්සේ Tamanට විවේක වෙලාවක පුළුවන් වෙලාවක Taman ඒ සඳහා වෙන් කරගත්ත වෙලාවක ඒක සිහි කැඳවලා මෙමරයිස් කරලා ආයෙත් නැවත ඇනලයිස් කරලා එක්සැමින් කරලා පෙන්ට්‍රේට් කරලා දැකීමේ ක්‍රියාවලියක් අප තුළ සිද්ධ වෙන්න ඕනේ. එම සිද්ධ නුනොත් එහෙම අතිශය හානිකර බලවත් Tamanට හදන්න බැරි දෝෂ සහගත විඥානයක් තමා තුළ ගොඩනගෙනවා. Taman නොදැනුවත්ව මේක බලවත් අහිතකර විදියට ක්‍රියාත්මක වෙලා මටම පාලනය කරගන්න බැරි මටම හසුරුවා ගන්න බැරි තනක් බවට පත් වෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මා ASCII වෙන කෙනෙක් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් භූතෙක් මලගිය ප්‍රේතෙක් මා ASCII ක්‍රියාත්මක වෙලා මගේ ඔළුව අවුල් කරනවා කියලා හිතන තරමට මේක අවුල් සහගත වෙන්න පුළුවන් ඒ මනස තුල. එතකොට මෙහෙම රකුසෙක් අරක්ගත්ත පොකුණක් වගේ යක්ෂයෙක් අරක්ගත්ත හිතක් බවට පත් වෙන්න පුළුවන්කම එන්නේ මෙන්න මේ හඳුනා ගැනීමකින් තොරව මගේ සිත ASCII තැම්පත් වීම වල තියෙන හානිකර තත්ත්වයේ බරපතල තත්ත්වයේ තාම තදින් තමා තුළ ක්‍රියාත්මක වෙනකොට. එතකොට ඒ නිසා ධම්මවිචය කියන එක අතිශය වැදගත් තමා තුළ නිතර පරීක්ෂා කළ යුතු හඳුනාගත යුතු
ක්‍රියාදාමයක් වශයෙන් බුදුහාඳුරෝ දේශනා කරනවා. ඒක මගහැරෙන්න දෙන්න හොඳ නෑ. ඒක නොගැලපී යන්න තමාගේ අවධානයෙන් ගිලිහිලා යන්න දෙන්න හොඳ නෑ. එහෙම ගිලිහිලා යෑම දීර්ඝ කාලීනව මේ අවස්ථාවට පමණක් නෙවෙයි භවයේ තමන්ට ගැටලු ඇති කරන ප්‍රශ්න ඇති කරන සිද්ධියක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ගැන කල්පනාකාරී වෙන්නට ඕනේ. සිහියෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට අර සතිය කියන එක ධම්මවිචයට භාවිතා වෙන්න ඕනේ දෙවිදියකට. එකක් සතියෙන් ඉඳීම නිසා මේ අවස්ථාවේදී ධම්මවිචය නිවැරදිව කරගන්න පුළුවන්කම ලැබෙනවා. යම් විදියකින් එසේ කරගන්න බැරුව ගිලිහි ගියොත් සංගිලා ගියොත් එහෙම ධර්මයේ භාවිතා වෙන්නේ භවයෙන් භවයේ සංගවී ගිය කියන අර්ථය තමයි. එතකොට එහෙම සංගවිලා ගියොත් එහෙම ඒක කවර හෝ අවස්ථාවක නැවත සීකැඳ විය යුතු ලිස්ට් එකේ රිවයිස් කරන්න අවශ්‍ය ලිස්ට් එකේ තැන්පත් වෙන එකක් හැටියට. ඒ සඳහා වෙනම ඇප්ලිකේෂන් එකක් තමා තුළ හැදෙනවා. දැන් මේ ධර්මයෙන් බොජ්ජංග ධර්ම වලින් කෙරෙන්නේ ඒක. බොජ්ජංග ධර්ම කියන එකේ තේරුම ඇප්ලිකේෂන්ස්, අලුත් ඇප්ලිකේෂන්ස් හදනවා. එතකොට ඒ අලුත් ඒ ඇප්ලිකේෂන් එක හැදුනහම ධම්මවිචය කියන ඇප්ලිකේෂන් එක හැදුනහම ඒක දෙආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. එකක් on the spot ඒ වෙලාවෙම ඒක භාවිතා කරන වීමත් කරන්න පුළුවන්. නැවත රිකෝල් කරලා නැවත සිහි කැඳවලා ඒක භාවිතා කරන්නත් පුළුවන්. ඒතර මේ දෙවිදිහම කරන්න පුළුවන්. එතකොට ඒ නිසා මේ ඇප්ලිකේෂන් එක හරි වැදගත්. බොජ්ජංග බෝධි අංග කියලා කියන්නේ හැම විටම මේ process එකක්, ක්‍රියාවලියක්. ඒක මේ ප්‍රදාන්තයක් එහෙම නැත්නම් මේ දෙයක් නෙවෙයි. ඒක මේ process එකක්, ක්‍රියාවලියක්. යෙදෙන්න ඕන එකක්. ඒක නිසානේ ඒක ඩිවෙලොප් කරලා ඒකේ ඩිවෙලොප්මන්ට් එක කල්මිනේෂන් වෙන්න ඕන කියලා භාවිතා කරන්නේ. එතකොට ඩිවෙලොප් කරනවා කියන එකේ තේරුම එක සැරයකින් කරන එකක් නෙමෙයිනේ. ඩිවෙලොප් කරනකොට දැන් ග්‍රෝ කියනවා කියන එක ගහක් කියන එක ග්‍රෝ කිව්වහම එක දවසින් ග්‍රෝ වෙන්නේ නැහනේ. ඒක සති මාස අවුරුදු ගණන් පවා යන්න පුළුවන් ඒකට. එතකොට ඒ වගේ තමයි මනසෙත් මේ සිද්ධ වෙන දෙයක මේ කල්මිනේට් වෙන්නේ ඒක ඩිවෙලොප් වුණාම. එතකොට ඒ ඩිවෙලොප් කිරීම කියන එක සැරෙන් සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක වරින් වර නැවත ඩිවෙලොප් වෙලා ඒකේ මස්තක ප්‍රාප්තියට කල්මිනේෂන් එකට පත් වෙන්නේ. ඒ නිසා ඒක අර කිව්ව ධම්මවිචය ඇප්ලිකේෂන් එක. ධම්මවිචය කියන බොජ්ජංගේ බෝධි අංගේ. එතකොට ඒක process එකක්, ක්‍රියාවලියක් හැටියට ඒක හඳුනා ගැනීමේ, වටහා ගැනීමේ, විශ්ලේෂණය කර ගැනීමේ, එක්සැමින් කිරීමේ භාවිතාවක් හැටියට තමයි ඒක සකස් වෙන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ඔන්න දැන් සති ධම්මවිචය. දැන් මෙතෙන්දිම අපිට තේරෙනවානේ මේක කොයිතරම් ප්‍රැක්ටිකල් එකක්ද කියලා. අතර තුන්වෙනි අවස්ථාව කතා කරනවා. කතිකටම සම්බන්ධයි. In one who examines, analyze and comes to a comprehension of that quality with discernment, persistence is aroused unpluggingly. එතකොට in one who examines යම් කිසි කෙනෙක් මේ විදිහට පරීක්ෂා කරනකොට ධම්මවිචයේ යෙදෙනකොට ඒක ඇනලයිස් කරනකොට and comes to a comprehension ඒක තේරුම් ගැනීමක් බවට පත් වෙනකොට of that quality with discernment. එතකොට හඳුනා ගැනීමේ තත්වයකින් යුක්තව එහි තියෙන ගුණාත්මක ස්වභාවයන් අවබෝධයක් බවට පත් කර ගන්නකොට, හඳුනා ගන්නකොට persistence is aroused. එතකොට විරිය පැවැත්ම පවත්වාගෙන දිගින් දිගටම පවත්වාගෙන යෑම කියන එක ඇති වෙනවා unpluggingly. එතකොට ඒක
දුර්වල තත්ත්වයේ නෙමෙයි බොහොම ශක්තිමත් මට්ටමින් ස්ථාවර මට්ටමින් ඒක පවතින්න පටන් ගන්නවා. When persistence is aroused unflaggingly in one who examines, analyzes and comes to a comprehension of that quality with discernment. එතකොට when persistence is aroused මේ අඛණ්ඩව දිගින් දිගටම කරගෙන යාම කියන කාරණේ මතුවනහම ඒක ස්ථාවර වුණාම unpluggingly පැනෙන සුළු බවට පත් වෙන්නේ නැතුව ස්ථාවරව ශක්තිමත්ව ඒක පවතිනකොට in one who examines, analyze යම් කිසි කෙනෙක් මේක පරීක්ෂාවට ලක් කරනකොට විශ්ලේෂණය කරනකොට and comes to a comprehension of that quality with discernment. එතකොට යම් කිසි කෙනෙක් එහි තියෙන ගුණාත්මක ස්වභාවයන් මනා හඳුනා ගැනීමකින් යුක්තව අවබෝධ කර ගැනීමේදී then persistence as a factor of awakening becomes aroused. එතකොට මේ persistence කිය සති ධම්මවිචේ විරිය කියන එක. විරිය කියන එක විරිය කියන්නේ අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාව. අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව පවත්වාගෙන යෑමේ හැකියාව. සිංහල භාෂාවෙන් කිව්වොත් එහෙම. factors awakening. එතකොට ඒක බෝධි අංගයක් හැටියට විරිය සම්බොජ්ජංගය becomes aroused. ඒක ඔන්න මතුවෙනවා. ඒක එළියට එනවා. ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. He develops it. ඔහු ඒක දියුණු කරනවා and for him it goes to the culmination of its development. එතකොට ඒ persistence කියන එක එහෙම නැත්නම් දිගින් දිගටම පවත්වාගෙන යෑමේ හැකියාව. ඒක ඒ වීරයෙන් යුක්තව ඉදිරියට ගෙන යෑමේ හැකියාව එයාට දියුණු කරනවා. දියුණු කරලා ඉහළම තත්වයට එහි උසස්ම තත්වයට පත් කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේකත් අර මම දෙවෙනියට විස්තර කරපු ධම්මවිචය කියන එකමයි. ඒකෙදි තියෙන මෙතෙන්දි විශේෂ කරලා පෙන්වන්නේ මොකද්ද? ඒ අපි කියපු කාර්ය අඛණ්ඩව කන්ටිනියස්ලි පවත්වන්න ඕනේ. ඒක එක දවසක් කරලා එක වතාවක් කරලා එක ප්‍රශ්නයකදී ඒක ක්‍රියාත්මක කරලා විතරක් හරියන්නේ නැහැ. ඒක එක්තරා අවස්ථාවකදී එහෙම කළා වෙන්න පුළුවන්. නමුත් ඊළඟ අවස්ථාවේදී ඒක මගහැරුණොත් ඊළඟ අවස්ථාවෙත් මගහැරුණොත් අන්න ඒක දැන් තමන්ගෙන් ගිලිහිලා යන වැඩක් බවට පත් වෙනවා. ඒක තමන්ගේ වැඩක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර මේක අඛණ්ඩ අර ආරබ්බ නික්කම පරක්කම කියලා මේ වීර කියන එක කොටස් තුනකින් දකිනවා. ඒ කියන්නේ ඒක පටන් ගන්න තියෙන ඕනකම, එහි යෙදෙන්න තියෙන ඕන ඒක ආරම්භ කරන්න තියෙන ඕනකම, එහි දිගින් දිගටම යෙදෙන්න තියෙන ඕනකම. එතකොට ඒක ආරම්භ කරන්න ඕනකමක් තියෙන්න ඕනේ. ආරම්භ කරපු දේ පවත්වාගෙන යන්න ඕනේ. මේ අවස්ථා තුනෙන් තමයි මේක යන්නේ. ඒතකොට ඒ නිසා අර මං කියවනේ ඇප්ලිකේෂන් එකක් බවට පත් කරන්න ඕනේ කියලා මේ ක්‍රියාන්විතයක් බවට පත් වෙන්න ඕනේ, ප්‍රොසෙස් එකක් වෙන්න ඕනේනේ. එතකොට එහෙම කරන සුළු බව, ඒ කියන්නේ තමන්ට කරන්න සිද්ධ වෙන එළමෙන ඕනෑම කාර්යයකදී ඒක හොඳ සාවධාන බවකින් හා මනා හඳුනා ගැනීමකින් යුක්තව අවබෝධයෙන් යුක්තව එහි සියලු දේවල් සංඝටකයන් පරීක්ෂා කරලා ඒක පරීක්ෂාවකට ලක් කරලා හඳුනා ගැනීමේ ස්වභාවයක් දිගින් දිගටම පවත්වා ගැනීමක් බවට පත් කර ගන්න ඕනේ කියන්නේ. එක සැරයක් කරලා එක දවසක් කරලා ඔන්න දැන් මම මේක හොඳට තේරුම් ගත්තා කියලා එහෙම කරලා බෑ. කවර දෙයක් වුණත් හොඳ දේවල් වෙන්න පුළුවන්, නරක දේවල් වෙන්න පුළුවන්, සිද්ධ වෙන තමාන්ට අදාළ වෙච්ච ඕනෑම දෙයක්. ඒ නරක දේවල් හරි පැත්තට හරවා ගැනීමත්, හොඳ දේවල් තව හොඳට සකස් කර ගැනීමත් කියන මේ ඔක්කොම දිගින් දිගටම පවතින වීරයකින් යුක්ත බවකින් යුක්තව දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕනේ. අතරමඟදී නැවතිලා අමතක වෙලා මම දන්නේ නැතුව එක්කම සිද්ධ වෙලා ඉවර වෙලා තියෙන්න බෑ. ඒ නිසා ඒක හැම අවස්ථාවකදීම දිගින් දිගට සිද්ධ වෙන්න ඕනේ. මම ඒකටයි අර කිව්වේ මේක කොටස් දෙකකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. එකක් තමයි ධම්ම විචය කියන එක. දැන් සතිය කියන එක ඔන්ලයින් හැම වෙලේම තියෙන්න එපා. ඒක තියෙනවාමයි, තියෙන්න ඕනමයි ඒක. ඒක තිබුණොත් තමයි
අර අර මම දෙවෙනි අවස්ථාවේදී කියපු එක ඒ වෙලාවේදී ඇනලයිස් කරගන්න බැරි වුණත් මේක පස්සේ මං ආයෙ සිහි කැඳවල ඇනලයිස් කරගත්තු එකක් බවට ඒ ලිස්ට් එකට ඇතුළත් කර ගැනීම කිරීම කරන්න පුළුවන් වෙන්නේ අර සතිය හරියට හිටියොත් තමයි. එහෙම නැත්නම් Taman ලිස්ට් එකට යන්නේ නැහැ. මොකද ලිස්ට් එක ඒ වෙලාවේ කරගන්න බැරි වුණා නම් පස්සේ වෙලාවක මම මේක නැවත සීකඳවලා මතක් කරලා මේක ඇනලයිස් කරන්න ඕනේ. මේක නරක හැටියට දෝෂයක් හැටියට ස්ට්‍රෙස්ෆුල් විදිහට ඩිපොසිට් වෙන්න දෙන්න හොඳ නැහැ කියන එක. සරලව කිව්වොත් එහෙම. එතකොට ස්ට්‍රෙස්ෆුල් විදිහට සංගවිලා ගියොත් තමයි ඩිස්ට්‍රෙස් කියන එක එන්නේ. දැන් අපි කියන්නේ යම් රෝගයකට සුදුසු අවස්ථාවෙහිදී ප්‍රතිකාර නොකරොත් ඒකට අපි භාවිතා කරන වචනයක් නිදන්ගත වෙනවා කියලා. නිදන්ගත වෙනවා කියන්නේ රෝගේ ඇඟේ හැංගිලා යනවා. ඒක දෙආකාරයකින් වෙන්න පුළුවන්. සිම්ප්ටම්ස් පෙන්වමින් හැංගිලා යන්නත් පුළුවන්. සිම්ප්ටම්ස් නොපෙන්වමින් හැංගිලා යන්නත් පුළුවන්. සංකුලතා පේන්නත් පුළුවන්. සංකුලතා නොපෙනෙන විදිහටත් හැංගෙන්න පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි අර මම එකයි කිව්වේ අර ලිස්ට් එකට දාගන්න ඕනේ නැවත සිහි කැඳවිය යුතු ලිස්ට් එකට දාගත්තේ නැත්නම් එහෙම ස්ට්‍රෙස් එකක් වෙහසක් ඒක Taman නොදැනුවත්වම හැංගිලා ගිහිල්ලා නැවත සිහි කැඳවීමක් කළේ නැහැ. එහෙම නැතිවීම නිසා ඒක ඩිස්ට්‍රෙස් එකක් හැටියට මනසේ ආපතික මනසේට ඇති වෙන වෙහසක් හැටියට කරදරයක් හැටියට මනසේ හැංගෙන්න පුළුවන්. එහෙම හැංගිලා ගියායින් පස්සේ ඒක අන්නර ඇන්සයිටි එකක් හැටියට පස්සේ කාලේ බොහෝ ආපදා සහිත මානසික තත්ත්වයක් ගොඩනගෙන්න එහෙම හේතු වෙන්න පුළුවන්. ඒතර ඒ නිසා මේ සතිය හා ධම්ම විචය කියන එක හැම විටම ඔන්ලයින් තියෙන්න ඕනේ. දෙආකාරයකින් එක්කෝ ඒක නැවත සීකඳවා ගැනීමේ ලයිස්තුවක් දමමින් හෝ. මේක හොඳට මතක තියාගෙන තේරුම් ගත යුතු ධර්ම කාරණයක්. අපිට පැටලෙන තැනක් තමයි මේක. බොහෝ දෙනාට මේක හැන්ඩල් කරගන්න බැරි වෙනවා. බැරි වෙලා තමන් දන්නේම නැතුව තමන් නපුරෙක් බවට පත් වෙන්නේ ඕක. මට හොඳ වෙලා ඉන්න ඕනේ. මට හොඳ කෙනෙක් හැටියට ලස්සනට hina වෙලා සතුටින් ඉන්න ඕනේ. ඒ වුණාට එහෙම ඉන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. එහෙම ඉන්න බැරි කෙනෙක් බවට පත් වෙන්නේ මෙන්න මේ ධර්මතාවය මේ ධර්ම කාරණේ හඳුනාගෙන අවබෝධ කරගෙන භාවිතා කරන්න එයා දන්නේ නැති නිසා. ඒ නිසා මම්ම දන්නේ නැතුව මමම නපුරෙක් දරුණු කෙනෙක් අනිත් අය කතා කරනකොට මහා සැරෙන් දඩබ්බර විදියට හානිකර විදියට අනිත් මිනිස්සු ගිහිත් තැලෙන විදියට කතා කරන හැසිරෙන වැඩ කරන මටම සතුටින් ඉන්න බැරි විනිහෙක් බවට තමාම නිර්මාණය වෙනවා මේ කාරණේ තේරුම් ගන්න බැරි වීම නිසා. ඒ නිසා මේ බුදුන් වහන්සේගේ දහම අතිශය ප්‍රබල ඒක හරිම සයිකොලොජි එකක් ඒක. බුද්දිස් සයිකොලොජි කියන එක හරි මහා ගැඹුරු විෂයක්. එතකොට ඒක තමා අස්සෙම හැදෙන තමා දන්නේම නැතුව තමා තුළ හැදෙන මේ කැන්සර් එකක් හැටියට පිළිකාවක් වගේ හැටියට එහිම රැඳී තිබිලා ඒක අල්ලාගෙනම ගස්වල හැදෙන්නේ පිලක්. එතකොට ඒකත් ඒ ගස්වල කැන්සර් එකනේ. ඒ ගහම අල්ලාගෙන ගහේම තියෙන ඒවා භාවිතා කරලා ගහටම හානි වෙන ඒ ගහේ වෙන වැඩක් ගන්න බැරි තත්ත්වයටපත් වෙන එකක් බවට පත් වෙන්නේ. ඒතර අන්න එහෙම එකක් බවට පත් වෙනවා මේ කාරණේ හඳුනා ගන්න බැරි වීම නිසා. එතකොට තමන්ම දන්නේ නැතුව තමන් දිර්ලා යනවා. දිර්ලා යනවා කියන එක දෙආකාරයෙන් වෙන්න පුළුවන්. කායිකවත් දිර්ලා යනවා, මානසිකවත් විඥානමය වශයෙන් උත් දිර්ලා යනවා. දැන් මොකද තේරුම් ගන්නවා නම් එහෙනම් මිනිස්සු අපායට යන්නේ නැහැ නේ එක්කෙනෙක්වත්. හරියට තේරුම් ගත්තා. නමුත් මිනිස් ලෝකේ ඉන්න අය බොහෝසේ ඉන්න අපාය දිවි ලෝකේ යනවට වැඩිය අපායට යන්නේ. එතකොට ඒක වෙන්නේ මොකද ඒ සම්භාවිතාවය වැඩි කියලා කියන්නේ ඒක. එහෙම මේ සූත්‍ර රත් එක සඳහන් වෙලා තියෙනවා.
දිවි ලෝක පැත්තට යනවට වැඩිය අපායට යන ප්‍රමාණය වැඩි කියලා. මොකද මේක හඳුනාගෙන දන්නේ නැතුව තමා තුළම යක්කු භූතයෝ ප්‍රේතයෝ පිසාචයෝ කුම්භාණ්ඩයෝ නිර්මාණය වෙනවා තමා තුළම. දෙවියෙක් නිර්මාණය වීම පැත්තකින් තියලා අර අහිතකර සතෙක් නිරිසත්වයෙක් අපායගාමී සත්වයෙක් නිර්මාණය වෙන එක තමයි වෙන්නේ. ඒක වෙන්නේ ඔතෙන්දි තමයි. ඒකෙන් ඒක ගිලිහිලා යනවා තමා තුළින් දන්නේම නැතුව අහිතකර සත්වයෙක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒතර ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක අඛණ්ඩව දිගින් දිගටම සිද්ධ වෙන්න ඕන දෙයක් කියලා. ඒකට විරාමයක් ඉන්ටර්වල් එකක් නැහැ. හැම සිදුවීමක් ගානෙම මේක සිද්ධ මේක කෙනෙක් හිතන්න පුළුවන්. ඕවා උච්චර කොහොම හිතා ඉන්න වැඩ කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන් නෑ. ඒකට කාලයක් යන්නේ. ඒක කාලය සම්බන්ධ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. ඒක අභ්‍යාස කරන කෙනෙකුට පුරුදු කරන කෙනෙකුට ඕක හිතන්න අමුතු කාලයක් යන්නේ නැහැ. සිතීම සඳහා ගත වෙන කාලේ තප්පරයකින් දහස් ගානකින් පංගුවක් බවට පත් වෙන එකක් නේ. ඒ නිසා මම මේ ගහක් යට පුටු වෙලා මේ වෙනම අමුතුවෙන් ඕන දැන් මම හිතන්න ඕන කියලා එහෙම හිතන්න වැඩක් නෙමෙයි. ඒක හිතන්න අමුතු කාලයක් යන්නේ නැහැ. ඒක හරි ප්‍රොසෙස් වෙනවා හරි වේගින කම්පියුටරේට අපි සංඛ්‍යා මහ ගොඩක් දුන්නාම කෙලින්ම දෙන්නේ ඇඟිල්ල තියෙනකොට. ඒ වගේ තමයි මනස කියන එකත් ඇඟිල්ල තියෙනකොටම ඒ ක්ෂණයෙන් ඒ තීරණ ඔක්කොම දෙන්න පුළුවන් එකක්. ඒක ප්‍රොසෙස් වෙනවා බොහොම වේගින්. ලොකු ප්‍රොසෙසරයක් නේ තියෙන්නේ. ඒ නිසා අපි දැන් එකක් ගානේ හිතා ඉන්න පුළුවන් ඕම කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට එහෙම එකක් නැහැ. මේ ප්‍රශ්නයක් නැහැ. ඒ සිතීම සඳහා කාලයක් අවශ්‍ය නැහැ කියන එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒක තේරුම ඒ තමයි වේගවත් කියන එක. ඒක මම දැන් ඔන්නෝක ගැන හිතන්න ඕන කියලා සමහර ප්‍රශ්නයක් අරගෙන එහෙම හිතා ඉන්න අවස්ථාවේ දෙන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. මේ හිතන්න ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකත් නුහුරුකම නිසා නැත්තම් ඒ දක්ෂයෙකුට ඒ අහනකොටම ප්‍රශ්නේ අහනකොටම උත්තරේ නිර්මාණය වෙලා ඉවරයි හිතේ. මේක අභ්‍යාස කළා අවබෝධය තියෙන පුහුණු වෙච්ච කෙනෙකුට මේ දවස් ගණන් හිතා ඉන්න ඕනේ. සමහර කෙනෙක් දවස් දෙක තුනක් හිතලා ගන්න තීරණේ තවත් කෙනෙක් තප්පරෙන් ගන්නවා. ඒ වෙන්නේ ඒක වැඩූ සිතක් නිසා. ඒක නොවැඩූ සිතකට ඒක අමාරු දෙයක් මහා බරපතල දෙයක් වෙන්න පුළුවන්. ඒක තවත් කෙනෙකුට වැඩූ සිතකට ඒක තප්පරෙන් ඒ උත්තරේ ගන්න පුළුවන්. අර දවස් දෙක තුනක් මහන්සි වෙලා ගත්ත උත්තරය තප්පරෙන් ගත්ත වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒක භාවිතය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රොසෙසර් එකේ ස්වභාවයක්. ඒක කොයිතරම් භාවිතා කරනවද නැද්ද කියන එක අනුව ඒක තීරණය වෙන්නේ. ඒ නිසා අපි attentively alert එකේ ඉඳීමයි ඒක ධම්ම විචය කිරීමයි ධර්මයේ පරීක්ෂා කිරීමයි ඒක continuously දිගින් දිගට කිරීමයි කියන මේ ලක්ෂණ ටික කොහොම තියෙන්න ඕනේ. අපි තුනක් කතා කළා සති ධම්ම විචය විරිය කියන කර්ම තුනද මේ කතා කරේ. මම තව පැය කාලයක් විතර කරලා ප්‍රශ්න අහන්නත් අවස්ථාව දෙන්න. අපි ඊළඟ එකත් බලමු. උතර අපි කතා කළා සති ධම්මවිචය විරිය කියන එක. ඒතර ධම්මවිචය විරියයි කියන එක දෙක එකයි. එකයි කියලා කියන්නේ ධම්මවිචය තමයි අපි කන්ටිනියස්ලි කරන්නේ. ඒක දිගින් දිගටම අඛණ්ඩව සිද්ධ වීම තමයි මේ විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒක ධර්මයේ විස්තර කරද්දී මේ නූපන් අකුසල් නූපද වීමට උපන් කුසල් දුරු කිරීමට නූපන් කුසල් දියුණු කිරීමට උපන් කුසල් වැඩි දියුණු කිරීමට සතර සම්‍යක් ප්‍රදාන හැටියට මේ ධර්ම කියද්දී පැහැදිලි කරද්දී විග්‍රහ කරනවා. ඒක ධර්මානුකූලව ඒක හරි. ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. නමුත් මේක සරලව ගත්තොත් එහෙම මේ කියන ධම්මවිචය කියන එක ප්‍රැක්ටිකලි භාවිතා කිරීම තමයි අදාළ වෙන්නේ. ධර්මානුකූල වචන විග්‍රහ කරද්දී සතර සම්‍යක් ප්‍රදාන මෙතෙන්ට අදාළ කරගන්න පුළුවන්. විරිය කියන එකට. එතකොට හතරවෙනි එක in one whose persistence is aroused a rapture not of the flesh arises. When a rapture not of the flesh arises in one whose persistence is aroused, then rapture as a factor of awakening becomes aroused. මේකද කියන්නේ in one whose persistence is aroused.
යම් කිසි කෙනෙකුගේ මේ අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුබස්නා උත්සාහයෙන් කියන එක විරිය කියන එක ක්‍රියාත්මක වෙද්දී rapture not of the flesh arises. rapture කියන එක not of the flesh කියන්නේ මේක මේ කායික නෙමෙයි මේක මනසේ ඇතිවෙන එකක් මේක පීති කියන එක. පීති කියන එක ඇති වෙනවා සතුට නැත්නම් ප්‍රීතිය කියන එක ඇති වෙනවා when a rapture not of the flesh arises in one whose persistence is aroused. එතකොට මේ විරිය කියන එක කෙනෙක් දිගින් දිගටම පවත්වාගෙන ගියාම ප්‍රීතිය කියන එක එයා තුළ මතුවෙන්න පටන් ගන්නවා. then rapture as a factor of awakening becomes aroused. ඒ අනුව ප්‍රීති කියන එක සම්බොජ්ජංගයක් හැටියට බෝධිඅංගයක් හැටියට ඒ තනත්තා තුළ වැඩෙන්න පටන් ගන්නවා. සති ධම්මවිචේ විරිය පීති. he develops it and for him it goes to the culmination of its development. එතකොට යම් කිසි කෙනෙක් ඒක දියුණු කළාම මේ rapture කියන එක එහෙම නැත්නම් ප්‍රීති කියන එක දියුණු කළාම and for him it goes to the culmination of its development. ඒක දියුණුවටපත් වුණාම ඒකේ මස්තක ප්‍රාප්තියට කුට ප්‍රාප්තියට ඉහළම තත්වයට ඒක වර්ධනය වෙනවා ප්‍රීති කියන එක. ඇයි මේ ප්‍රීති කියන එකක් එන්නේ? ප්‍රීතිය කියන එක කොහොමද එතෙන්ට එන්නේ? දැන් අපි කලින් කතා කළා සති කියලා. සති කියන්නේ හඳුනා ගැනීමට ලෑස්ති බව. හඳුනා ගැනීමට ලෑස්ති භවය තුලින් මොකද වෙන්නේ? ධම්මවිචය ඇති වෙනවා. පරීක්ෂා කරන්න ලෑස්ති බව ඇති වෙනවා. පරීක්ෂා කිරීම කන්ටිනියස්ලි දිගින් දිගටම යෑම විරිය කියන එක අපි කතා කළා. දැන් තුනක් කතා කළානේ. එතකොට දැන් මොකද වෙන්නේ? මේ සතිය නිසා තමා හැම විටම තමන්ට අභිමුඛ වෙච්ච ප්‍රමුඛ වෙච්ච මූලික වෙච්ච අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා තමන්ට අදාළ වෙන ප්‍රස්තුත වෙන කාරණය හඳුනා ගන්න ලෑස්ති පිට ඉඳීමේ ක්‍රියාවලිය නිසා එයාට තමන්ට අභිමුඛ වෙන තමා ඉස්සරහට එන හැම එකක්ම එයාට අහු වෙනවා. එයා නොදැනුවත්ව පාස් වෙලා යන්නේ නැහැ. හොඳ දක්ෂ මුරකරුවෙක් වගේ. ආරක්ෂක බටෙක් වගේ. තමා ඉස්සරහින් තමාට හැංගිලා තමාට නොපෙනෙන්න කාටවත් යන්න බෑ. ඒ වගේ තමා හරහා යන ඕනෑම සිතුවිල්ලක් ඕනෑම වචනයක් ඕනෑම ක්‍රියාකාරකමක් ඕනෑම තීරණයක් තමාගේ අවධානයට හසු වෙලා තමයි යන්නේ. ඒ හසු වෙලා යන නිසා අහිතකර එකක් නම් හිතකර බවට පත් කරනවා, හිතකර එකක් නම් ඒක හිතකර බව ප්‍රොමෝට් කරගෙන යවනවා. ඒතර හොරෙක් නම් හොරාව අල්ලගෙන පරීක්ෂා කරනවා, සැකසහිත පුද්ගලයෙක් නම් කපටියෙක් වගේ පේනවා නම් ඒක යාගේ හඳුනා ගැනීමේ ශක්තිය තුල ඒ දෝෂාගත බව පේනවා. අහිතකර භාණ්ඩයක් එහෙම නැත්නම් ආයුධයක් බෝම්බයක් මොකක් හරි අරගෙන යයි කියලා හිතනවා නම් එයා වහාම හඳුනා ගන්නවා. ඒක හඳුනාගෙන පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂාවට ලක් කිරීම නිසා එයාට ඇතුළට යන්න බෑ. ආයුධයක් අරගෙන බෝම්බයක් අරගෙන වසවිසක් අරගෙන මොකක්වත් අරගෙන එයාට ඇතුළට යන්න හැකියාවක් නැහැ. මොකද මෙතෙන්දී හසු වෙන නිසා. ඒ හසු වෙන එක දිගින් දිගටම එයා මනවින් පවත්වාගෙන යන නිසා එතකොට එහෙම හානිකර දෙයක් මේ අස්සට එන්නේ නැහැ. බාහිරින් අස්සට එන්නේ නැහැ. එහෙම අහිතකර දෙයක් ඇතුළට එන්නේ නැහැ. එන්නේ නැති නිසා මොකද වෙන්නේ? සුරක්ෂිත බව ඇති වෙනවා. එතකොට කාටවත් බය වෙන්න දෙයක් නැහැ. මෙතන දැන් බෝම්බයක් පිපිරෙයි. මෙතන මහා විශාල හානියක් වෙයි. වසක් විසක් මේ එහාට මෙහාට වෙයි. එහෙම නැත්නම් අවියාවිදයකින් මොකක් හරි අනතුරක් කරයි කියලා මුකුත් බය වෙන්න දෙයක් නැහැ. ඇයි? හැම එකක්ම හොඳින් පරීක්ෂා කරපු, අධ්‍යයනය කරපු, හඳුනාගත්ත සිතුවිලි, වචන, ක්‍රියාකාරකම්, භාවිතයන් තමයි අතුලට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක දෝෂ රහිතයි, පාප රහිතයි, අවසන්, ගැටුම්, රණ්ඩු රහිතයි. ඒව නැහැ. ඉග්නරන්ස් එක අඩුයි. ඉතින් ඒ නිසා මෙතන අවුලක් නිර්මාණය වෙන්න දෙයක් නැහැ. ඒ අවුලක් නිර්මාණය වෙන්නේ නැති නිසා
ප්‍රීතිය ඇති වෙනවා. විවේක බව ඇති වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා. එතකොට ඒ ප්‍රීතිය ඇති වෙන්නේ නිවැරදි භාවය තුලින්. හරි නිසා. දැන් මෙතෙන්ට බෝම්බයක් ගෙනාව නම් එහෙම බෝම්බේ තියපු තැන අපි දන්නේ නැහැ. බෝම්බයක් ගෙනාව කියලා ආරංචි වුණා. තියෙන තැන දන්නේ නැහැ. දැන් ඔක්කොටම සිද්ධ වෙන්නේ එතනින් එළියට බෑලා මොකක් හරි බෝම්බ නිෂ්ක්‍රියාංශයකින් ගෙන්නලා තමයි ඒක විසඳන්න වෙන්නේ. ඇතුළට ඇවිල්ලානේ. කොතන තියෙනවද කියලා දන්නේ නැහැනේ. ආයුධයක් ගෙනාව නම් තුවක්කුවක් ගෙනාව පිස්තෝලයක් ගෙනාව නම් එතන ඊළඟ අවස්ථාවේ කවර හානියක් දෝෂයක් පාඩුවක් සිද්ධ වෙයිද කියලා දන්නේ හිතා ගන්න බෑ. ඒතර ඒ මොකක්වත් මෙතෙන්ට ආවේ නැහැ ඇතුළට ආවේ නැහැ කියලා දන්නවනේ. ආයුධයක් ගෙනාවෙත් නැහැ, වසක් විසක් ගෙනාවෙත් නැහැ, අහිතකර දෝෂ සහගත දෙයක් නැති බව හොඳටම දන්නවා. ඒ දන්න නිසා මේක ඇතුලේ ඉන්න අයට බය වෙන්න දෙයක් නැහැ, තැති ගන්න දෙයක් නැහැ, හානියක් නැහැ, දෝෂයක් නැහැ. බොහොම විවේකීව සතුටින් රිලැක්ස් එකේ ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඇයි මේ දෝෂ සහගත බවක් නැති නිසා, ඇතුළට හානියක් ආවේ නැති නිසා. ආවනම් තමයි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අර පර්සිස්ටන්ස් එක තිබිච්ච හින්දා නිරන්තරයෙන් සාවධානව ධම්මවිචය කිරීම දිගින් දිගටම ඇලර්ට් එකේ තිබුණ නිසා, ප්‍රොසෙස් එක ගිය නිසා මේ රැප්චර් එක හිතට එනවා. අන්න දැන් අර ස්ට්‍රෙස් එක එන්නේ නැහැ. ඇයි ස්ට්‍රෙස් එන්න හේතු වෙන ඇන්සයිටි එකක් එන්න හේතු වෙන සංඝටක අයිටම්ස් මේක අස්සට ආවේ නැහැනේ. ආවේ නැති නිසා හිතේ සන්තෝෂයේ ප්‍රීතිය තියෙනවා. එතකොට ඔය සින්දු කැලලක් කියාගෙන බොහොම පොඩි දෙයක් සරල දෙයකටත් hina වෙලා කුරුල්ලෙක් සින්දුවක් කියනකොට එහෙම නැත්නම් සතෙක්ගේ සෙල්ලම් කරනකොට බලා ඉඳලා බොහොම විවේකීව ඒවා එන්ජොයි කරන්න, ඒවා සතුටු වෙන්න, බොහොම සරල දෙයකින් සතුටු වෙන්න මේ පුළුවන් තරම් බොහොම සැහැල්ලු නිර්මල හිතක් නිර්මාණය වෙන්නේ එතකොට. එහෙම නැත්තම් මොකද වෙන්නේ? නිකන් බුම්මගෙන ඉන්නවා, කිති කැවුවත් hinaවක්වත් යන්නේ නැහැ. මේ විහිළුවක් කළත් ඒකට දත් පොඩ්ඩක් පෙන්නලා නිකන් ඉන්නවා. ඒ මිතේ මහා ගෝණියක් වගේ එකක් ඔලුවට තියාගෙන ඉන්නවා වගේ, මහා බරක් තියාගෙන ඉන්නවා වගේ, ලෝකේම තියෙන ගැටලු ටික ඔක්කොම Taman දරාගෙන ඉන්නවා වගේ ඉන්න සිද්ධ වෙන්නේ අර කිව්ව අර මුල් කරුණු තුන කරගන්න බැරි වුණාම. සතිය නැති වුණාම, ධම්මවිචය නැති වුණාම, ධම්මවිචය නිරන්තරයෙන් පවත්වාගෙන යෑමේ හැකියාව අර මම කලින් පැහැදිලි කරපු පසුබිම නැති වුණාම මොකද වෙන්නේ? ප්‍රීතිය කියන එකට ඉඩක් නැති වෙනවා. ප්‍රීතිය ගිලිහිලා යනවා. ඇයි? අස්සේ තියෙන්නේ වසවිස, බෝම්බ, හානිකර දේවල් කොයි වෙලේ පත්තු වෙයිද, කොයි වෙලේ හානියක් වෙයිද, කොයි වෙලේ ගැටුමක් වෙයිද කියලා හිතාගන්න බැරි දේවල් ටිකක් තමයි දැන් අස්සේ තියෙන්නේ. එසේ තිබීම නිසා හැම වෙලේම ගිනි ගොඩක ඉන්නවා වගේ, පත්තු වෙලා ඉන්නවා වගේ, රත් වෙච්ච තැටියක් උඩ ඉන්නවා වගේ කකුල් දෙක මාරු කරමින් ඉන්න වෙනවා, උඩ පනිමින් ඉන්න වෙනවා. මොකද මේක ඉන්න බෑ, හැම වෙලේම රත් වෙලා මොක වෙයිද කියලා හිතාගන්න බැරි වෙහෙසකර තත්වයකට පත් වෙලා ඒක අත්දැකීමිනුයි ඉන්නේ. අර කිව්ව ප්‍රීතියට ඉඩක් නැහැ. මනසේ ඇති වෙන ප්‍රීතියට ඉඩක් සැලසෙන්නේ නැහැ. මේ කියන තත්වයන් නිර්මාණය වෙලා දැන් අස්සේ තියෙන හින්දා. එතකොට ඒ ප්‍රීතිය එන්නේ නිකම්ම නෙමෙයි. කාටවත් මට ප්‍රීතිය ගෙනත් දෙන්න බෑ. දැන් වෙන කෙනෙකුට මාව ඔයා සතුටින් ඉන්න අද ඉඳන් මේ කරදරෙන් ඉන්න ඕනේ නැහැ, සන්තෝෂෙන් ඉන්න කියලා කවුරුවක් කියලා වැඩක් නැහැ. ඒක කියලා මොකුත්ම කරන්න බෑ එහෙම. මොකද ඒකට අදාළ සංඝටක ටික අයිටම්ස් ටික මාස්සේ නිර්මාණය වෙලා තියෙන්න ඉතින්. එහෙම නැතු බොරුවට නිකන් රවට්ටගෙන සන්තෝෂෙන් ඉන්න බෑනේ. එතකොට එහෙම ඒක ඇති කරගන්න නම් අර රප්චර් කියන එක තමාන්ට අදාළ එකක් ආවේනික වෙච්ච එකක් බවට පත් වෙන්න ඕනේ. ඒක තමාගේ එකක් බවට පත් වෙන්න ඕනේ. ඒක පත් වෙන්න නම් ඒක භාවිතයට ගන්න ඕනේ. ඒක භාවිතයට ගන්න අර මුලින් තුන සම්පූර්ණ වෙන්න ඕනේ. ඒතර සතිය නොතිබුණා නම්, ධම්මවිචය නොතිබුණා නම්, වීර්ය නොතිබුණා නම් රප්චරයකට එන්න බෑ. රප්චරයකට Tamanට අයිති දෙයක් නෙමෙයි, උරුම දෙයක් නෙමෙයි. ඇයි? Taman ඒකට අදාළ මේ අවශ්‍ය දේවල් ටික සම්පූර්ණ කරලා නැහැ. ඒතර ඒ නිසා අපි වැරද්ද තැන් වෙච්ච තැන දැක්කනම්, හරි එක හරි තැන දැක්කනම් අපේ අවධානය ගිලිහිලා ඒක අර
භවාංග සිතේ තැම්පත් වුණේ නැත්නම් ලයිෆ් කන්ටිනියුම් එකේ ඇංගිලා ගියේ නැත්නම් මේ අපිට සතුට රැප්චර් එක තමන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් වෙනවා. ඒක තමන්ට අදාළ එකක් බවට පත් වෙනවා. ඒත් මෙහෙම බැලුවාම හරි ප්‍රායෝගිකයි මේක. එකිනෙකට සම්බන්ධයි. එකක් සම්පූර්ණ නැත්නම් ඊළඟ එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ දෙවෙනි එක සම්පූර්ණ නැත්නම් තුන්වෙනි එක සම්පූර්ණ වෙන්නේ නැහැ. තුන්වෙනි එක ඒ තුනම නැත්නම් ඊළඟ එකට එන්න බෑ. හතරට එන්න බෑ. කොහෙත්ම එන්න බෑ. නිකන් බලෙන් මම සතුටින් ඉන්නවා කොහොම හරි කියලා එහෙම ඉන්න බෑ. ඒ බොරු කරලා රවට්ටන්න බෑ. අනික කවුරු රවට්ටුවත් තමන්ගේ හිත රවට්ටන්න බෑ. එතකොට ඒක එන්න අර මුලින් අවශ්‍ය දේවල් ටික සම්පූර්ණ වෙලා පියවරෙන් පියවර ආවොත් තමයි මෙතෙන්ට එන්න පුළුවන්. එතකොට ප්‍රීතියට එන්න පුළුවන්. ඒ ප්‍රීතිය නිකම්බරුවට රවට්ටලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අර මුලින් කර්ම තුන සම්පූර්ණ වුණොත් ඔන්න දැන් හතරට එන්න පුළුවන් ප්‍රීති කියන එකට එන්න හැකියාව තියෙනවා. දැන් එතෙන්ට ආවයින් පස්සේ පස්වෙනි එක for one enraptured at heart, the body grows calm and the mind grows calm. මේ කියන මේ ප්‍රීතිය කියන එක තමා වෙලා ගත්තාම තමාගේ හදවතේ ඒක හොඳින් රැඳුනහම enraptured at heart, the body grows calm and the mind grows calm. ඒ තනත්තාගේ ශරීරයත් පහසුවට පත් වෙනවා. ඒ තනත්තාගේ මනසත් පහසුවට පත් වෙනවා. පහසුව වැඩෙනවා එයාගේ ශරීරය හා මනස දෙකේම. When the body and mind of the monk enraptured, the monk කියන වචනේ මොකද භික්ෂුන් වහන්සේලාටයි මේක දේශනා කරන්නේ. මේක එනිසා භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි මේක අදාළ මේක අභ්‍යාස කරන ඕනෑම කෙනෙකුට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙකුට අදාළයි. භික්ෂුන්ටයි මේක කියන්නේ. When the body and mind of a monk enraptured at heart grow calm, then serenity as a factor for awakening becomes aroused. දැන් යම් කිසි කෙනෙකුගේ මේ විරිය කියන එක එයාගේ හදවතේ පිරුණාම එයාගේ ශරීරය එයාගේ මනස දෙකම ප්‍රසන්න වෙනවා. ඉතින් මේක මම විස්තර කරන්න ඕනේ නැහැ. බොහොම ලස්සනට මේක මේ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්. මේ ඊයේ පෙරේද මම දැක්කා මේ අර ලංකාවේ තිස්ස ජනනායක කියන මේ ගුරුවරයෙක් විද්‍යානුකූලව මේක පැහැදිලි කරනවා මේ එන්ඩෝක්‍රයින් සිස්ටම් එක හා කොහොමද මේක අපිට ශරීරයට එහෙම බලපාන්නේ කියලා. ඔබට කේන්ති යන්නේ කේන්ති කිව්වොත් මොකද වෙන්නේ කියලා වැඩසටහනක් මේ YouTube එකේ තියෙනවා. ඒක බලන්න හරි ලස්සනට තරුණ මහත්මයෙක් ගුරුවරයෙක් විස්තර කරනවා. ඒක මේ අය තින්දන වෛද්‍යවරුත් ඉන්නවා. ඒවා නොදන්න අය නෙමෙයි. අය දන්නේ අයවා වෛද්‍ය ශාස්ත්‍රයේ හා මේව පිළිබඳව හැදෑරීම් තියෙන අය නිසා මේව දන්නවා. නමුත් ලස්සනයි ඒක බලන්න අහන්නත් ආසයි වෙනවා. YouTube එකේ තියෙනවා තිස්ස ජනනායක කියලා මහත්මයෙක්. මම ඊයේ ඒක අහන්න හම්බුනේ මට. මොහොත ලස්සනට ඒක විස්තර කරනවා අපේ එන්ඩෝක්‍රයින් සිස්ටම් එක අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට මේ තරහ ගියාම දුකක් ඇති වුණාම බයක් ඇති වුණාම මොකද වෙන්නේ කියන එක. ඉතින් මේවා අපි හදාරන තැනකට හොඳයි. මොකද ඒතර අපිට ඇප්ලයි කරගන්න පුළුවන් මේක මටත් අදාළයිනේ කියලා ආදේශ කරගන්න පුළුවන්. එතකොට for one enraptured at heart, the body grows calm and the mind grows calm. එතකොට ශරීරයයි මනසයි දෙකම බොහෝම කාම් වෙනවා, ප්‍රසන්න වෙනවා, ස්ට්‍රෙස් ඩිස්ට්‍රෙස් නැති වෙලා යනවා. බොහෝම විවේකී බවක් හිතට ගතට දෙකටම එනවා. When the body and mind of monk enraptured at heart grow calm, the serenity as a factor for awakening becomes aroused. Serenity කියන්නේ පස්සද්ධි. පාලි වචනේ පස්සද්ධි. අර සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි. පස්සද්ධි කියලා කියන්නේ මේ ශරීරය හා මනස දෙකේම
ප්‍රසන්න භාවයක්, පැහැදිලි භාවයක්, විවේකී භාවයක්, කාම්නස් එකක් ඇති වෙනවා. ඒක වචනයට කියන්න බැරි එකක්. ඇත්තටම පස්සද්ධි කියන වචනයට අපිට වචනයක් දී ගන්න අමාරුයි. දැන් ඉංග්‍රීසියෙන් සෙරෙනිටි කියන වචනේ ඊට ඉස්සරහට දීලා තියෙන්නේ. මේක පස්සද්ධි කියන එක කය හා මනස ඇතුළු කරගෙන ආස්පස සිසාරා යන සැහැල්ලු බවක්, විවේකී බවක්. ඒක වචන වලින් කියා ගන්න බැරි තරම් නිස්කලංක එකක් ඒක. මට හරි සතුටුයි, මට හරි විවේකයයි, හරි සැනසෙල. ඔහොම ඉතින් එක දේවල් කියන්න පුළුවන්. ඔය එක වචනයකින්වත් කියවෙන්නේ නැති එකක් තමයි පස්සද්ධි කියලා කියන්නේ. ඒක කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා ධර්මයේ භාවිතා කරනවා. කය හා මනස දෙකේම තියෙන සතුට කියලා. ඉතින් ඒක සතුට කියන වචනේ තමයි අපිට කියන්න වෙන්නේ. එහෙම නැත්නම් සනසීම, නිස්කලංක භාවය, පහසුව, සෑහලුව, විවේකය ඔය වගේ වචන භාවිතා කළ හැකියි. එතකොට ඒ නිසා මේ වචන වලින් කියා ගන්න බැරි අර ප්‍රීතිය හා නිරවුල් බව, පහසුව ඇති වුණාම දෝෂයක්, වැරද්දක්, හානියක් දැන් අපි ඉදිරියේ නැහැ කියලා හිතන තත්ත්වයටපත් වුණාම ඇති වෙන පස්සද්ධියක්, සෙරෙනිටි එකක් තමා තුළ වැඩෙන්න පටන් ගන්නවා. බොජ්ජංග ධර්මයක් හැටියට, බෝධි අංගයක් හැටියට වැඩෙන්න පටන් ගන්නවා. මේ තනත්තා බොහොම සැහැල්ලුයි, විවේකයි, සන්තෝෂයෙන්, සැනසීමෙන් ඉන්න කෙනෙක්. become aroused, he develops it, and for him it goes to culmination of its development. යම් කිසි කෙනෙක් මේක අභ්‍යාස කළාම, මේක දියුණු කළාම ඒක තව තවත් දියුණුවටපත් වෙලා උසස්ම තත්වයකටපත් වෙනවා. එතකොට දැන් මේක මේ පස්සද්ධි කියන එක ඇත්තටම Taman ඕනකම ලබා ගන්න එකක් නෙමෙයි, ලැබෙන එක. අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අර සති ධම්මවිචය තමයි කරන්න තියෙන්නේ. සති ධම්මවිචය කළාම ඉතුරු ඒ දේවල් ටික ලබන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. දැන් අපි මේ පොල් ගෙඩියක් අරගෙන පැලවෙන්න තියලා පොල් පැලයක් හදලා ඒක සුදුසු තැනක පස සාරවත් වෙන විදියට හොඳට වලක් කපලා පොර දාලා හොඳට හිටෝලා මුල් දවස්වල අවශ්‍ය නම් වතුර ටිකකුත් දාලා හරකුන්ට කණ්ඩ ලංකාවේ නම් මෙහෙම නෑ. මේ පොල් පැලේ කණ්ඩ නැති වෙන්න, අනික් අයට හානි නොවෙන්න අවශ්‍ය ආරක්ෂාව දුන්නාම අයින් පස්සේ ඉතින් මොකුත් ඕනේ නැහැ. ඉතින් අවශ්‍ය නම් පොර ටිකක් ඔය වරින් වර දාන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු කීපයක් යද්දි මේකෙන් පොල් ලැබෙනවා. කුරුම්බ වතුර හරි පොල් හරි මේකෙන් ගන්න තියෙන මහා ප්‍රයෝජන රසක් එතනින් අවුරුදු කීපයක් යද්දි ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ මුලින් කරන්න තිබුණේ අපිට පැලේ හිටවලා ඊට සුදුසු විදියට පස සකස් කරලා පැලේ හිටවලා වතුර ටිකක් දාලා පොර ටිකක් දාලා ආරක්ෂා කරලා වැටක් ගහලා තියෙන එක විතරයි. ওই ටික කළාම ඉතුරු වැඩේ අවුරුදු කීපයක් යද්දි નિરાයාසයෙන්ම ලැබෙනවා. දැන් ඒ වගේ තමයි මෙතනත් සතිය ඇති කරගත්තාම, සති සම්පජඤ්ඤය වුණාම, එතකොට අර ඇනලයිස් කරන්න, පරීක්ෂා කරන්න විරිය ගත්තාම, ධම්මවිචය ගත්තාම, ඒක පරීක්ෂා කරන ගතිය, ඒක නොකඩවා අකණ්ඩව පවත්වාගෙන යන ස්වභාවය හුරුවක් පුරුද්දක් බවට පත් කරගත්තාම මේ ඉතුරු ටික නිකම්ම ලැබෙනවා. ප්‍රීතිය කියන එක නිකම්ම ලැබෙනවා, පස්සද්ධිය කියන එක නිකම්ම ලැබෙනවා. ඒවා අර වැඩේ ප්‍රතිඵල හැටියට નિરાයාසයෙන්ම තමා කරා ළඟා වෙන දේවල් හැටියට මිසක් ආයාසයෙන් වෙහෙසලා මහන්සියලා ගන්න උපයා ගන්න දෙයක් නැහැ. ඒක નિરાයාසයෙන්ම ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ ධම්මවිචය කියන එක පවත්වනකොට, ඒක අකණ්ඩව පවත්වනකොට, කන්ටිනියස්ලි පවත්වාගෙන යනකොට අනිවාර්යයෙන්ම එහි ප්‍රතිඵලයක් හැටියට විරිය එනවා. සතුට ලැබෙනවා, ප්‍රීතිය ලැබෙනවා. එතකොට ඔන්න මම දැන් ප්‍රීති වෙන්න ඕනේ කියලා කෙනෙකුට මුකුත් කරන්න ඕනේ නැහැ. දැන් මොකක් හරි ප්‍රීති වෙන්න කියලා මොකක් හරි මත් වෙන දෙයකට නේ යන්න හදන්නේ, ප්‍රීති වෙන්න කියලා. දැන් මෙතෙන්දී මුකුත් ඕනේ නැහැ, බාහිර සාධකයක් ඕනේ නැහැ. චාරිකා යන්න, මත් වෙන දේවල් ගන්න, පාටි දාන්න, වෙන උත්සව ප්‍රිය සාධක පවත්වන්න මුකුත් කරන්න ඕනේ නැහැ. නිකම්ම ලැබෙනවා. නිකම්ම ඉඳගෙන හිටියත්, නිදාගෙන හිටියත්, කෑම කන්න ගියත්, නාන්න ගියත්, වාහනයක් එලවන ගියත්, මොනවා තනක හිටියත් අර ප්‍රීතිය නිකම්ම හිතේ ලැබිලා තියෙනවා.
ඒක ලැබෙමින් පවතිනවා නිතරම. වරද්දගත්තොත් ඒක එන්නේ නැහැ. හැම වෙලේම අර ගිනි ගන්න පිච්චෙන දෙයක් තමයි එන්න පටන් ගන්න තමාස්සට. එතකොට ඒ ප්‍රීතිය නිරන්තරයෙන් තමා තියෙනකොට අන්න පස්සද්ධිය එනවා. ශරීරයයි මනසයි දෙකම තමන්ගේ ලේ පිරිසුදු වෙනවා. ලේ පිරිසුදු වීම නිසා ඔක්සිජන් සැපයීම හා ලේ පිරිසුදු වීම කියන මේ දේවල් එන්ඩෝක්‍රයින් සිස්ටම් එක නිවැරදිව වැඩ කරනවා. හානිකර එන්සයිම මේ ස්‍රාවයන් එන්නේ නැහැ. නිර්නාල ග්‍රන්ථි අහිතකර විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා හැම ඉන්ද්‍රියක්ම හොඳට පහන් විදිහට කොහොම හොඳින් මනවින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සතුට උපදවන ශ්‍රාවයන් මේ තමාට ලැබෙන්න පටන් ගන්නවා. එතකොට බොහෝම හිනාමුසු ගතියක්, ලස්සන වචන, මීරි වචන, හිතවත්කම, ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, මෘදු බව මේ ඔක්කොම සහිතව බොහොම ප්‍රියමනාප බවක්, සතුටක්, පස්සද්ධියක් තමා තුළ වැඩෙන්න පටන් ගන්නවා. තමන් දන්නේ නැතුවම මං සතුටින් ඉන්නවා කියලා හිතෙන්න පටන් ගන්නවා. මං හරි සතුටින් ඉන්නේ කියලා තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේක හරි භාග්‍යයක්, වාසනාවක්. වචන වලින් කියන්න බැරි, ඒ වගේම මිලෙන් තක්සේරු කරන්න බැරි ලොකු වටිනාකමක් හැටියට අපි මේ සතුට හොයන්න මහා මහන්සි වෙනවානේ. ඒ මහන්සි වුණාට එහෙම මහන්සි වෙන්නේ නැතුවම කිසිම වියපැහැදමක් නොකරම මේ සුදුසුකම් ටික ලබන්න පුළුවන්කම ලැබෙනවා මේ පස්සද්ධිය තමා තුළ ඇතිවීම තුළ. එතකොට ඒක බෝධිඅංගයක් හැටියට පස්සද්ධිය ආයි නැවත උදව් වෙනවා සතියට. මොකද මේක හරි වටිනවා. ඒකින්ද මම නැවත තවත් හොඳට සතියින් ඉන්න ඕනේ, ධම්ම විචය කරන්න ඕනේ කියලා එයාට හිතෙනවා, කල්පනා කරනවා. ඒ නිසා හැම තැනකදීම එයාට මගහැරීමක් වෙන්නේ නැති වෙන්න තවත් හොඳට එයා ඒකේ අභ්‍යාස කරනවා, නිරවුල් යෙදෙන්න පටන් ගන්නවා. ඒකින් එයා සුරක්ෂිත වෙනවා. එයාට දෝෂයක් ගැටලුවක් එන්නේ නැති තත්වයකට පත් වෙනවා. අපි එතනින් අද නවත්තමු. මම පුළුවන් තරම් පැහැදිලිව මේ කියා දෙන්න උත්සාහ කළාද? ඔබට අහන්න ගැටලුවක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අන්මියුට් කරලා යමක් අහන්න පුළුවන්. අහන්න දෙයක්, ගැටලුවක්, ප්‍රශ්නයක් එහෙම හිතට ආවා නම් එහෙම අන්මියුට් කරලා අහන්න. හොඳට තේරිලා වගේ කට්ටිය. තව බෝධිඅංග අපිට කීපයක් කරන්න තියෙනවා. අපි 5යිනේ කළේ. 7ක් කරන්න තියෙනවා. එතකොට ඒක එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ සතියේ අපිට කායගත සති සූත්‍රයට යන්න පුළුවන් වෙයි. මොකද අපි මේ සිරිස් එකේදී අපි කතා කරේ භාවනාව හා හිත දියුණු කිරීම කියන එකට අදාළව කරුණු සාකච්ඡා කරමු කියලා අපි කතා කළේ. ඒ නිසා මනස සංවර්ධනය වෙන, මනස දියුණු වෙන මේ කරුණු වඩංගු සූත්‍ර කීපයක් තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ මේ දවස්වල. එතකොට අපි ඊළඟ සතියේදී කායගත සති සූත්‍රය කියන එක බලන්න පුළුවන් කැමති කෙනෙක් කරන්න. ඒකත් අර access to insight එකේ ඉන්ඩෙක්ස් එකට ගිහිල්ලා කේ අකුරෙන් කායගත සති සූත්‍රය කියන එක තෝරගන්න පුළුවන්. මේකත් තියෙනවා ආනාපාන සති සූත්‍රයේ අකුරෙන් මේකත් අරගෙන කියවලා නැවත බලන්න පුළුවන්. එතකොට ඒවා කියවන තරමට හොඳයි. නැවත මේ කියපු දේවල් මතක් කරගෙන ඒවා නැවත හොඳින් තේරුම් අර ගන්නවා වගේම අභ්‍යාස කරන්න. ඒක තමන්ගේ ජීවිතේ, එදිනෙදා ජීවිතේ, ගෙදර මේ අභ්‍යාස කරලා තේරුම් අරගෙන ඒක භාවිතා කරන්න. ඒ භාවිතා කරනකොට තමන්ටම ලොකු වටිනාකමක් දැනෙන්න පටන් ගනීවි. මේක හරි ලස්සන වැඩක් නේ, හරි ෂෝක්නේ කියලා තමන්ට සතුටක් දැනෙන්න පටන් ගන්නවා. ඒක හරි වටිනා භාවිතයක්. ඒක මේ සාස්ත්‍රුන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ බොහොම කරුණාවෙන් අපිට මේ මාර්ගය කියා දීලා තියෙනවා. හරිම නිරවුල්ව ලස්සනට ඒක පටලවා ගන්න කොතනක්වත් නැහැ. ඒවා හරි භාවිතේ
මැනවින් තියෙනවා සඳහන් කරලා පැහැදිලි කරලා. ඒ නිසා මේ වෙන මතිමතාන්තර වලට ආරම් නොයෙක් දේවල් මුකුත් මේකේ නෑ. ඕනම කෙනෙකුට පැහැදිලි. මේක කියාගෙන යද්දී අපිට පැහැදිලි වෙනවා මේක හරි නිරවුල්, මේක හරි ලොජිකල් කියලා, සිස්ටමැටික් කියලා. එතකොට ඒ නිසා ඒ සිස්ටමැටික් බව තුළ පැටලෙන්න දෙයක් නැහැ. මොකද අපිට පේනවා එකින් එක එකක් හරියනකොට ඊළඟ එක හරියනවා. ඒක හරියනකොට ඊළඟ එක හරියනවා. ඒක හරියනකොට ඊළඟ එක හරියනවා. එහෙම යන එකක් නේ. ඒ නිසා මේක වරදින්න තැනක් නැහැ. වැරදුනොත් අපිට පේනවා එන්න මෙන්න මෙතන මොකද්ද අඩුවක් තියෙනවා කියලා. එතන අඩුවක් තියෙනවා කියලා පෙන්වන්න මොකද මෙතන දෙයක් නැහැ. කවර මේ උගතේකටවත් කවර ප්‍රඥායකටවත් මේ වගේ දේවල් සම්බන්ධයෙන් කියන්න තර්ක කරන්න කතා කරන්න මොකුත්ම දෙයක් නැහැ.